අඤ්ඤාවාසාම කාසි චන්දනං පවනු හෝම මාලා ගන්ධ විලේපනං ධාරයාම ජාත රූප රජකං සාදියාම තේ සංනෝ බන්තේ භගවා තථා ධම්මං දේසේතු යේ අම්හාකං අස්සු ධම්මා දිට්ඨ ධම්ම හිතාය දිට්ඨ ධම්ම සුඛාය සාම්පරාය හිතාය සාම්පරාය සුඛායාති. ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වතුනි, අද දවසේ මේ පින්වත් හැම දෙනාම විහාරස්ථානයට ඒකරාශී වෙලා දැන් මේ අවස්ථාවේදී සැදී පැහැදී සූදානම් වෙන්නේ මේ සෙනසුරාදා දිනයට නියමිත ධර්ම දේශනාමය පින්කම ශ්‍රවණය කිරීම සඳහා. අද දවසේ විශේෂයෙන්ම මේ ධර්ම දේශනාවේ දායකත්වයේගෙන කටයුතු කරනු ලබන්නේ කපිල සේනාරත්න මහතාත් සන්ධ්‍යා මහත්මියත් යන දෙදෙනා. දැන් මේ අවස්ථාවේදී මේ ධර්ම දේශනාව ශ්‍රවණය කිරීම සඳහා මේ පැමිණ සිටින හිතවත් සෑම සිළු දෙනාමත් I'll go there. You're listening. No. මේ හැම දෙනාම ප්‍රථමයෙන්ම දැනගන්නට ඕන ධර්ම ශ්‍රවණය කරනකොට ධර්ම ශ්‍රවණය හරියාකාරව සිද්ධ කරන හැටි අපි කලිනුත් ඒ පිළිබඳව සඳහන් කරපු නිසා ඒ පිළිබඳව නැවත නැවතත් සිහිපත් කරන්නට අවශ්‍ය වෙන්නේ නැහැ. අපි ධර්ම දේශනාව ශ්‍රවණය කරනකොට ලෝතර බුදු පියාණන් වහන්සේ පෙන්වා දීලා තිබෙන පරිදි සුනාත ධාරේත තරාත ධම්ම යනාදී වශයෙන් හොඳින් ශ්‍රවණය කරන්නට ඕන, හොඳින් ධාරණය කරගන්නට ඕන. ඒ අනුව අපේ ජීවිතය හැඩගස්වා ගන්නට කටයුතු කරන්නට ඕන. ඔන්න ඔය කියන කරුණු හිතේ තබාගෙන තමයි ධර්ම ශ්‍රවණය සිද්ධ කරන්නට ඕන. එහෙම නොමැති වුණොත් ඒ කරුණු පිළිබඳ අවබෝධය නොමැතිව ධර්ම ශ්‍රවණය සිද්ධ කරොත් හරියාකාරව ශ්‍රවණය කරන ධර්මය අපිට ධාරණය වෙන්නේ නැහැ. ඒ තුලින් අපට ප්‍රයෝජනයක් වෙන්නේ, අපේ ජීවිතයට ප්‍රයෝජනයක් ගන්නට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා තමයි සෑම අවස්ථාවකදීම ධර්ම දේශනාවක් සිද්ධ කරනකොට ඔන්න කරුණු පිළිබඳව මතක් කරන්නේ. ඉතින් ඒ කරුණු පිළිබඳවත් හිතේ තියාගෙන ධර්ම ශ්‍රවණය කරන්නට කටයුතු කරන්නට ඕන. අද දවසේ මා ධර්ම දේශනාව සඳහා මාතෘකා කර ගන්නට යෙදුනේ ව්‍යග්ගපජ්ජ සූත්‍රය. අංගුත්තර නිකායේ අට්ඨක නිපාතේන අට්ඨක නිපාතේ ගෝතමී වග්ගයේ එන ව්‍යග්ගපජ්ජ සූත්‍රය තමයි අද දවසේ මම ධර්ම දේශනාවට මාතෘකා කර ගන්නට යෙදුනේ. ඉතින් මේ සූත්‍ර දේශනාව මම මාතෘකා කර ගන්නට යෙදුනේ මේ සූත්‍ර දේශනාවේ එන කරුණු අපේ සාමාන්‍ය ගිහි ජීවිතයක් ගත කරන ගිහි පින්වතුන්ගේ ගිහි ජීවිතයේ සුභ සිද්ධියටත් ලෞකික ජීවිතයටත් පරලොව ලෝකෝත්තර ජීවිතයටත් බෙහෙවින් උපකාර වෙන, දෙලොව දියුණුවම සැලසෙන, දෙලොව දියුණුවම සලසා ගන්නට උදව් උපකාර වෙන කරුණු රාශියක් තිබෙන සූත්‍රයක් නිසා මම ව්‍යග්ගපජ්ජ සූත්‍රය අද දවසේ ධර්ම දේශනාවට මාතෘකා කර ගන්නට යෙදුණා. ඉතින් මේ සූත්‍ර දේශනාව එන පරිදි, මේ සූත්‍ර දේශනාවේ එන පරිදි මේ නිදාන කතාව වෙන්නේ ලෞතර බුදු පියාණන් වහන්සේ ජීවමානව වැඩ වාසය කරන සමයේ ලෞතර බුදු පියාණන් වහන්සේ හමුවට පැමිණෙනවා දීඝජානුකෝලිය කියන ගෘහපතිය. මේ ගෘහපති තෙමේ ලෞතර බුදු පියාණන් වහන්සේ හමුවට පැමිණිලා මා හිතදී සඳහන් කරන්නට යෙදුණු සූත්‍ර පාඨය දේශනා කරනවා. මයම් බන්තේ ගිහි කාම භෝගී පුත්ත සම්බාධ සයනං අජ්ජාවාසාම කාසිකංජනං පවච්චුනෝ හෝම මාලා ගන්ධ විලේපනං ධාරායාම ජාත රූප රජ තං සාදියාම තේසං නෝ භන්තේ භගවා තථා ධම්මං දේසේතු යේ අම්හාකං අස්සු ධම්මා දිට්ඨ ධම්ම හිතාය දිට්ඨ ධම්ම සුඛාය සම්පරාය හිතාය සම්පරාය සුඛායාති යනාදී වශයෙන් මෙන්න මේ සූත්‍ර පාඨය ලෞතර බුදු පියාණන් වහන්සේට
කියන්නට යෙදුණා. ඒ අද ඒ සිංහල තේරුම තමයි ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ගිහි ජීවිතයක් ගත කරන, දරුමල්ලන් පෝෂණය කරන, මල්ගඳ සුවඳ විලවුන් ආදී ඇඟ දරන ගිහි කාම්භෝගී ජීවිතයක් ගත කරන අපට මෙලොව දියුණුවටත් පරලොව දියුණුවටත් මෙලොව හිත පිණිසත් පරලොව හිත පිණිසත් පවතින ධර්මයක් දේශනා කරන මැනවි කියලා බුදුරජාණන් වහන්සේට ආරාධනා කරන්නට යෙදුණා. ඒ අනුව බුදුරජාණන් වහන්සේ මේ දීඝජානුකෝලීය ගෘහපතියාට මෙන්න මේ ව්‍යග්ගපජ්ජ කියන සූත්‍රය දේශනා කරන්නට යෙදුණා. මේ සූත්‍රයේ එන ප්‍රධාන කරුණු තමයි ලෞතර බුදු පියාණන් වහන්සේ ඒ අනුව මේ දීඝජානුකෝලීය ගෘහපතියාට දේශනා කරන්නට යෙදුණා. චත්තාරෝ මේ ව්‍යග්ගපජ්ජ ධම්මා කුල පුත්තස්ස දිට්ඨ ධම්ම හිතාය සංවත්තන්ති දිට්ඨ ධම්ම සුඛාය කතමේ චත්තාරෝ උට්ටාන සම්පදා ආරක්ක සම්පදා කල්යාණ මිත්‍රතා සමජීවිකතා. පින්වත් ගෘහපතිය ගිහි කාම්භෝගී ජීවිතයක් ගත කරන ඔබ වැනි ගිහියන්ට දෙලොවම හිත පිණිස මෙලොවත් පරලොවත් සුභ සිද්ධිය පිණිස හේතු වෙන කාරණා හතරක් තියෙනවා. ඒ කාරණා හතර තමයි උට්ඨාන සම්පදා, ආරක්ක සම්පදා, කල්යාණ මිත්‍රතා, සමජීවිකතා. උට්ඨාන සම්පදා කියලා කියන්නට යෙදුනේ උත්සාහවන්ත බව. ආරක්ක සම්පදා කියලා කියන්නට යෙදුනේ ආරක්ෂා සම්පත්තිය. කල්යාණ මිත්‍රතා කියන්නට යෙදුනේ කල්යාණ මිත්‍රයන්, සත්පුරුෂයන් ලැබීම. සමජීවිකතා කියලා කියන්නට යෙදුනේ සමානව දිවි පෙවෙත ගත කිරීම. එතකොට මේ කරුණු හතර කොහොමද අපේ ජීවිතයට වැදගත් වෙන්නේ කියලා අපි කල්පනා කරලා බලන්නට ඕන. උට්ටාන සම්පත්තිය ගිහි ජීවිතයක් ගත කරන මේ පින්වතුන්ට වගේම පැවිදි ජීවිතයක් ගත කරන ඕනෑම පූජ්‍ය කෙනෙකුටත් වැදගත් වෙන සම්පත්තියක් තමයි උට්ටාන සම්පත්තිය, එහෙම නැත්නම් උත්සාහය කියලා කියන්නේ. එතකොට ලෞතර බුදු පියාණන් වහන්සේ මේ ව්‍යග්ගපජ්ජ සූත්‍රයේදී පෙන්වා දෙන මෙලොව ජීවිතයේ සුභ සිද්ධියට හේතු වෙන, එහෙම නැත්නම් ලෞකික ජීවිතයේ දියුණුවට හේතු වෙන ඒ කරුණු හතර අතර පළවෙනි කරුණ උට්ටාන සම්පදා, නැත්නම් උත්සාහ සම්පත්තිය, උත්සාහය. එතකොට අපි තුල ගිහි ජීවිතයක් ගත කරන කෙනෙක් හැටියට මේ පින්වතුන් තුල මේ පින්වතුන්ගේ ගිහි ජීවිතයේ සාර්ථකත්වයේ සඳහා උත්සාහය කියන දේ අත්‍යවශ්‍යම කාරණයක් වෙනවා. උත්සාහය නොමැති වුණොත් අපිට කවදාවත් දියුණු වෙන්නට පුළුවන් කමක් නැහැ. ලෞකික ජීවිතයක් ගත කරන පුද්ගලයෙක් උත්සාහයෙන් තොර වුණොත් ඒ කෙනාගේ ලෞකික ජීවිතයෙන් ඒ පුද්ගලයාට දියුණුව කරා ළඟා වෙන්නට පුළුවන් කමක් නැහැ. එහෙමනම් ලෞකික ජීවිතයේ දියුණු වෙන පුද්ගලයෙක් තුල, දියුණු වෙච්ච පුද්ගලයෙක් තුල, ලෞකික ජීවිතයේ දියුණුවක් බලාපොරොත්තු වෙන පුද්ගලයෙක් තුල මෙන්න මේ කියන උට්ටාන සම්පත්තිය නැත්නම් උත්සාහය කියන දේ අනිවාර්යයෙන්ම තිබිය යුතු කාරණයක්. ලෞතර බුදු පියාණන් වහන්සේ මේ උට්ටාන සම්පත්තිය පිළිබඳව නැත්නම් මේ උත්සාහය පිළිබඳව නොඑක අවස්ථාවන් වල නොඑක දේශනාවන් සිද්ධ කරලා තියෙනවා. ජාතක කතා ගත්තොත් ඒ ජාතක කතාවලත් ඕනෑ තරම් මේ උත්සාහ සම්පත්තිය පිළිබඳ දැක්වෙන කතා පුවත් තිබෙනවා. ධම්මපදයේ ගත්තත් ධම්මපදයේ මේ පිළිබඳ තියෙනවා. තවත් සූත්‍ර බොහෝ මෙයක් තැන්වල මේ උත්සාහය පිළිබඳව සඳහන් වෙලා තියෙනවා. ඒ 550 ජාතක පොතේ එන වන්නුපත ජාතකයේ දිහා බලනකොට ඒ වන්නුපත ජාතකයේදී මේ උත්සාහ සම්පත්තිය පිළිබඳව බුදුරජාණන් වහන්සේ පෙන්වා දීලා තිබෙනවා. එලෝතර බුදු පියාණන් වහන්සේ බෝධිසත්ව සමයෙහි සත්තු නායකයෙක්, එහෙම නැත්නම් ගැල් නායකයෙක්, කරත්ත ගෙනියන නායකයෙක් හැටියට උප්පත්තිය ලබන්නට යෙදුණා. මෙහි උප්පත්තිය ලැබලා ලෞතර බුදු පියාණන් වහන්සේ තමන්ගේ පිරිසත් සමග වෙළඳාම් කිරීමට කාන්තාරයක් මැදින් ගැල්කරුවන් සමග බොහෝ ගැල් වල බඩු පටවගෙන, වතුර දර ආදිය පටවගෙන ගමන් කරන්නට යෙදුණා. ඉතින් මෙහෙම ගමන් කරනකොට මේ කාන්තාරයට අරක්ගත්තු යක්ෂයින්,
මනුෂ්‍යයන් ආහාරයට ගන්න යක්ෂයින් මේ කාන්තාරය පුරා සැරිසරන කාන්තාරය හරහා යන වෙළඳාමේ යන පුද්ගලයන් තමන්ගේ ආහාරයට ගන්න යක්ෂයින් පිරිසක්. ඉතින් මේ බෝධිසත්වයන් වහන්සේත් මේ කාන්තාරයේ හරහා වෙළඳාම සඳහා ගමන් කරනකොට මේ කාන්තාරයට අරක් ගත්ත යක්ෂයින්ට හමුවන්නට යෙදුණා. ඉතින් මොවුන් බලාපොරොත්තු වුණේ බෝධිසත්වයන් ප්‍රමුඛ ගැල්වලගේ පිරිස මුලාවට පත් කරලා ඒ අයගේ දර වතුර කෑම ආදිය ඉවර කරලා ඔවුන්ව මහන්සි වුණාට පස්සේ ඔවුන්ට කොහෙටවත් යාගන්නට බැරි වුණාට පස්සේ ඔවුන්ව ආහාරයට ගන්න. ඉතින් මේ අවස්ථාවේදී බෝධිසත්වයන් වහන්සේ මේ කාන්තාරයේ සැරිසරලා මෙහෙම ගියාට පස්සේ බෝධිසත්වයන් වහන්සේට නිින්ද ගියපු අවස්ථාවක මේ ගැල්කරුවන් පාර වරද්දගෙන නැවත ආපස්සට ගමන් කරනවා. ඉතින් ආපස්සට ගමන් කරලා මොවුන් මේ කාන්තාරයේ ගමන් කරන්නේ දහවල් කාලය ඉවර වෙලා රාත්‍රී කාලයට. ඉතින් රාත්‍රී කාලයේ ගමන් කරන්නේ දහවල් කාලේ රස්නේ වැඩි නිසා වැලි රත් වෙන නිසා ගමන් කරන්න නොහැකි නිසා දවල් කාලයේ කූඩාරම් ගහගෙන කෑම කාලා ගිමන් හැරලා රාත්‍රී කාලයට තමයි ගමන් කරන්නේ. ඉතින් මෙහෙම රාත්‍රී කාලේ බෝධිසත්වයන්ට නිින්ද ගියපු අවස්ථාවේ ගැල්කරුවන් ආපස්සට පැමිණිලා උදෑසන කාලයේදී කූඩාරම් ගහගෙන ඒ පැමිණි ගැල්වල පැමිණෙන හරකුන්ට කන්න දාලා ඒ අයත් කෑම කාලා වතුර බීලා මේ සේරම ඉවර කරලා ගමනාන්තයට ලං වෙන්න ඊට පහුවදා යන්න ඕන නිසා දහවල් කාලය ගත කරලා රාත්‍රී කාලේ යන්න පටන් ගන්නකොට තේරුම් ගත්ත මේ ආපස්සට ඇවිල්ලා තියෙන්නේ අපි ඉස්සරහට ගිහිල්ලා නැහැ කියලා. එතකොට තිබිච්ච කෑමත් ඉවරයි වතුරත් ඉවරයි හැමදේම ඉවරයි. ඊට පස්සේ හැමදේනාම අපි දැන් සිද්ධ වෙන්නේ මැරෙන්නයි අපිට සිද්ධ වෙන්නේ ඔක්කොටම මරණයටපත් වෙන්නයි කියලා මෙහෙම හැමෝගෙම උත්සාහය අත්හරින්නට යෙදුණා. ඒ අතර බෝධිසත්වයන් වහන්සේ ඒ කාන්තාරයේ එක් තැනක තිබිච්ච ඊතන ගහක් දැකලා මේ ඊතන තියෙන පඳු ගහ තියෙන තැන යට වතුර තියෙන්නට පුළුවන් අපි මේක උත්සාහයෙන් හාරලා වතුර ලබා ගමු කියලා මේ ඊතන පැලේ තිබිච්ච තැන හාරනවා. ඉතින් හාරනකොට කට්ටිය හැමෝම එකතු වෙලා හාරලා අවසානයේදී කළු ගලක් තමයි මතුවෙන්නේ. පස්සේ හැමෝම තවත් දුකටපත් වෙනවා තවත් වෙහෙසටපත් වුණා විතරයි වැඩක් උනේ නැහැ. ඒකාන්තයෙන් අපිට මැරෙන්න තමයි වෙන්නේ මේ කාන්තාරේ කියලා මෙහෙම හැමෝම උත්සාහය අතහරිනවා. ඒ උත්සාහය අතහැරපු වෙලාවේ එක් පුද්ගලයෙක් මේ වලට බැහැලා ලෞතර මුලින්ම බෝධිසත්වයෝ මේ වලට බැහැලා මේ කළු ගලට කන තියලා බලනවා. එතකොට සද්ද ඇහෙනවා මේ කළු ගල යටින් යම්කිසි වතුර පාරක් ගමන් කරන ශබ්දයක් ඇහෙනවා. ඊට පස්සේ මේ බෝධිසත්වයන් වහන්සේ ඒ හිටපු ආයත කියනවා මේ කළු ගල යට වතුර තියෙනවා මේ කළු ගල කොහොම හරි පළමු කියලා. හැමෝම උත්සාහය අත්හැරලා වැඩක් වෙන්නේ නැහැ තේරුමක් වෙන්නේ නැහැ බොරු වැඩක් ඔය කළු ගල පලන්න පුළුවන් කමක් නැහැ කියලා හැමෝම උත්සාහය අත්හැරලා ඉන්න වෙලාවේ එක් පුද්ගලයෙක් පමණක් මේ වලට බැහැලා කුළු ගෙඩියක් අරගෙන මේ කළු ගලට පහර දෙනවා. ඊට පස්සේ තල් කඳක් වගේ ලොකු ජල කඳක් ඉහළට නැගිලා හැමෝටම ඒ වතුරෙන් නාගෙන උයා පිහාගෙන පැන් බීලා පරිභෝග කරලා තව වතුරත් පුරවගෙන හරකුන්ටත් වතුර දීලා තමන්ගේ ගමනාන්තයට යන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් මේ විදිහට ඒ වන්නුපත ජාතකයේදී උත්සාහය පිළිබඳ තමයි උත්තාන සම්පත්තිය පිළිබඳ තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නට යෙදුනේ. ඉතින් ඒ අවස්ථාවේ ඒ වලට බැහැලා කළු ගලට කුළු ගෙඩියෙන් තලපු තරුණයා නොසිටියා නම් ඒ හැම දෙනාම ඒ කාන්තාරේ මරණයටපත් වෙනවා. ඉතින් ඒ තරුණයා උත්සාහය අත්හරින්නේ නැතිව නොපසුබට උත්සාහයෙන් කටයුතු කරපු නිසා තමයි ඔවුන්ට ඒ තුලින් මිදෙන්නට පුළුවන්කම ලැබෙන්නේ. මේ වන්නුපත ජාතකයේදී මේ විදිහට බුදුරජාණන් වහන්සේ උත්සාහය පිළිබඳව සඳහන් කරලා තියෙනවා. ඒ වගේම තමයි
මේ උත්තාන සම්පත්තිය පිළිබඳව ධම්මපදයේ අපමාද වර්ගයේ බුදුජානන් වහන්සේ පෙන්වා දීලා තිබෙනවා ගාථාවකින් උත්තානවතෝ සතිමතෝ සුචිකම්මස්ස නිසම්මකාරිනෝ සංඤතස්ස ධම්ම ජීවිතෝ අපමත්තස්ස යසෝ විවඩ්ඩති යනාදී වශයෙන් උත්තානවතෝ සතිමතෝ සුචිකම්මස්ස නිසම්මකාරිනෝ සංඤතස්ස ධම්ම ජීවිනෝ අපමත්තස්ස යසෝ විවඩ්ඩති. මේ ගාථාව ලෝතර බුදු පියාණන් වහන්සේ ජීවමානව වැඩ සිටින කාලයේ එක්තරා සිටු නිවසක හටගන්නවා රෝගයක් අහිවාතක කියලා. ඒ අහිවාතක කියන රෝගය හැදුනම ඒ හැදුණු පුද්ගලයාගේ පවුලටත් ඒ නිවසේ ඉන්න සත්තු ඉන්නවනම් ගොන්නු බල්ලෝ පූසෝ මේ වගේ නොයෙකුත් සත්තු නම් ඒ හැම සත්වයකටමත් හැදිලා හැමෝම මිය පරලව යන රෝගයක් අහිවාතක. ඉතින් මේ සිටු පවුලට මේ රෝගය වැළඳුණා. මුලින්ම පවුලේ හිටපු සතුන් සිව්පාවුන් මේ රෝගය නිසා මරණයටපත් වුණා. ඊට පස්සේ සිටු නිවසේ ඉඳපු දසිදස් කම්කරුවෝ මේ රෝගය නිසා මරණයටපත් වෙනවා. ඊළඟට මේ රෝගය මේ සිටු නිවසේ සිටුතුමාටත් සිටු දේවියටත් වැළඳෙනවා. ඉතින් ඊට පස්සේ මේ සිටුවරයාත් සිටු වරියත් තමන්ගේ එකම පුතුණුවන් ළඟට කැඳවලා ඒ පුතුණුවන්ට කියනවා පුතේ මේ ලෙඩේ හැදුනොත් මැරෙනවමයි මේ ලෙඩෙන් බේරෙන්න පුළුවන් වෙන්නේ මේ ලෙඩ නැති පැත්තකට පලා ගියොත් පමණයි කියලා කියනවා. ඉතින් පුතේ අපි ගැන හිතන්න එපා. ඔයා මේ සිටු මාලිගාවෙන් පලා ගිහින් කවදා හරි පැමිණිලා අපේ ධන සම්පත් අපි ආරක්ෂා කරලා තියෙන තැනින් අරගෙන ඒවා පරිභෝග කරමින් ජීවත් වෙන්න කියලා පුතුණුවන්ට තමන්ගේ තිබෙන සියලුම ධන සම්පත් ආදී හංගපු තැන් පෙන්නලා මේ පුතාට නිවසින් පිට වෙන්නට සිටු මැදුරෙන් පිට වෙන්නට කියනවා. ඉතින් මේ පුතුණුවනුත් මරණ බියෙන් සිටු මැදුරෙන් පලා ගිහින් වනගත වෙලා වනයේහි 12 වසරක් වාසය කරනවා. 12 වසරක් වාසය කරලා තමන් තරුණ නව යෝනියට පැමුණාම 12 වසරකට පස්සේ නැවත ගමට එනවා. ගමට ආවට පස්සේ මේ පුංචි කාලේ ගිහිපු ළමයව කාටවත් අඳුර ගන්නට පුළුවන් වෙන්නේ නැහැ. කාටවත් අඳුර ගන්නට බැරි වුණ නිසා මේ සිටු පුත්‍රයා බලනව තමන්ගේ දෙමව්පියන් පෙන්නපු ධන සම්පත්තිය නිදන් ගත කරපු ඒ ධන සම්පත් තියෙනවද කියලා. බලනකොට ඒ සියලුම ධන සම්පත් ඒ විදිහටම තියෙනවා. ඉතින් ඔහු ඒ අවස්ථාවේදී කල්පනා කරන්නට යෙදුනා මේ ගමේ කවුරුවත් මාව අඳුරන්නේ නැහැ. මාව දන්නේ නැහැ. මම මේ ගමට ආගන්තුක කෙනෙක්, අලුත් කෙනෙක්. මම එකපාරටම මේ මිල මුදල් අරගෙන මේවා පරිහරණය කරලා කටයුතු කරොත් ජීවත් වෙන්න ගත්තොත් මිනිස්සු හිතාවි මම නිදානයක් ගොඩ දාලා එහෙම නැත්නම් හොරකමක් කරලා තමයි මේ විදිහට මුදල් විය පැහැදම් කරලා ජීවත් වෙන්නේ කියලා මාව අල්ලලා හොරෙක්කේ කියලා නිදන් හොරෙක්කේ කියලා මට නිඳා කරලා මට ගහලා මගේ රජතුමා ගාවට ගෙනහිල්ලා මගේ හිස ගසා දමන්න උනත් බැරි කමක් නැහැ. ඒ නිසා මේ ධන සම්පත්තිය ඔහේ තියෙද්දී මම කොහොම හරි මගේ අතපය වෙහෙසවලා දහඩිය මහන්සිය වෙහෙසවලා දෑතේ වීරිය මොකක් හරි රස්සාවක් කරලා ජීවත් වෙනවා. ඒක ඊට වඩා සැපයි. හොරෙක් වෙලා බොරුවට මැරිලා යනවට වඩා ওই විදියට කල්පනා කරලා ඒ ධන සම්පත්තිය ගන්නෙ නැතුව මොහු ඇඳන් හිටපු ඉරුණු ඇඳුම් වලින් යුක්තව ඒ රජවාසලේ එතකොට හිටිය රජතුමා බිම්බිසාර මට හරියට මතක නැහැ බිම්බිසාර රජතුමා හෝ කොසල් රජතුමා. එතකොට ඒ රජමාලිගාවේ දසිදස් කම්කරුවන් සේවය කරන ප්‍රදේශයේ මොහු බත් බැල වැඩ සඳහා වැඩකාරකමට කවුරු හරි හොයනවද කියලා මෙහෙම හඬ නගමින් බත් වැටුප් සඳහා වැඩ කරනවා කියලා මෙහෙම ඇවිදින්නට යෙදුණා. එතකොට
දැසිදස් කම්කරුවන් ඉන්න ප්‍රදේශයේ අය මේ කෙනා මෙහෙම කෑ ගහගෙන යනවා දැකලා ඒ කෙනාට කිව්වා ඔබට රාජකාරියක් තිබෙනවා ඔබ ඒකට කැමති නම් ඔබට අපි බත් වැටුප් ලබා දෙන්නම් කියලා මේ කෙනාට අඬ ගැහුවා මේ සිටු පුත්‍රයාට. මේ අය දන්නේ නැහැ මේ සිටු පුත්‍රයෙක් කියලා. මේ අය දන්නේ මෙයා නිකන් අසරණ වෙච්ච පුද්ගලයෙක් කියලා. ඉතින් මේ සිටු පුත්‍රයා ඇහුව විමසුව මට මොනවද කරන්න තියෙන්නේ කියලා. එතකොට මේ දැසිදස් කම්කරුවන් කියන්නට හේතුන ඔබට තියෙන්නේ උදෑසන හැමෝටම අවදි කරන රාජකාරිය. එතකොට ගවයන් අශ්වයන් බලා ගන්න මිනිස්සුන්ව අවදි කරන්නට ඕන. ඊළඟට රජමාලිගාවට කැඳබත් උයන අම්මාවරුන් ඒ අයව අවදි කරන්නට ඕන. මේ වගේ රජමාලිගාවේ වැඩ කරන සේවක සේවිකාවන්ව අවදි කරන එක තමයි මොහුට තියෙන රාජකාරිය. ඉතින් ඒ අනුව ඔහුට අවශ්‍ය කරන කෑම බීම ලබා දෙනවා, ඉන්න තැනකුත් ලබා දෙනවා. ඉතින් මෙහෙම ඔහු ඒකට කැමති වෙලා මේ රස්සාව කරන්නට කැමති වෙනවා. කැමති වෙලා ඔහු ඔහුගේ රාජකාරිය අකුරට මිෂ්ඨ කරනවා. ඉතින් මොහු හැමදාම උදෑසන අශ්වයන්, ගවයන්, අලියතුන් බලා ගන්න පිරිස් අවදි කරනවා. ඒ වගේම රජමාලිගාවට කැඳබත් උයන පිහන ඒ මෑණිවරු අවදි කරනවා. මේ විදියට සියලුම දැසිදස් කම්කරුවන් උදේට හඬ නගා සද්ද නගා කියමින් අවදිවන්න මේ විදියට කියලා හැමෝම අවදි කරනවා. ඉතින් මේ ශබ්දය රජතුමාට ඇහෙනවා. රජතුමාට ඇහුණට පස්සේ රජතුමා දන්නෝ මේ ශබ්දය එසේ මෙසේ කෙනෙක්ගේ ශබ්දයක් වෙන්න බෑ. මේ හඬ මහා ධනවත් පුද්ගලයෙක්ගේ හඬක් වෙන්නට ඕන කියලා රජතුමාට ඉවෙන් වගේ දැනෙනවා. දැනුනම මේක රජතුමා ඒ සමීපයේ ඉඳපු අන්තපුර ස්ත්‍රියකට කියනවා මේ නම් නිකන් සාමාන්‍ය කෙනෙක්ගේ හඬක් නෙවෙයි, මේක කවුරු හෝ මහා ධනවතෙක්ගේ හඬක් වෙන්නට ඕන. මේ කෙනා පිළිබඳව හොයලා බලන්න කියලා මේ අන්තපුර ස්ත්‍රියට පවරනවා. ඉතින් මේ අන්තපුර ස්ත්‍රිය තවත් රජමාලිගාවේ ඉන්න පුරුෂයෙක්ට කියනවා මේ උදේට අවදි කරන පුද්ගලයා කවුද කියලා හොයලා බලලා කියන්න කියලා. ඊළඟට ඒ පුරුෂයා ගිහිල්ලා බලනකොට දකිනවා මේ රජමාලිගාවේ දැසිදස් කම්කරුවන් ඉන්න ප්‍රදේශයේ ඔවුන්ව අවදි කරන තවත් 16 කියලා මෙහෙම ගිහින් කියනවා. කිව්වම රජතුමා පිළිගන්නේ නෑ වෙන්න බෑ, මේ නම් එහෙම කෙනෙක් නෙමෙයි, මේ ධනවත් පුද්ගලයෙක් සිටුවරයෙක්ගේ කටහඬක් මේ තියෙන්නේ, මේ 16ක් වෙන්න බෑ කියලා නැවතත් කියනවා. මෙහෙම දෙතුන් පාරක් කියනවා. කිව්වම රජතුමා පිළිගන්නෙම නෑ කොච්චර කිව්වත්. ඊළඟට මේ අර අන්තපුර ස්ත්‍රිය උපායක් කල්පනා කරලා රජතුමාට කියනවා රජතුමනි මම ගිහිල්ලා මේ කෙනා කවුද කියලා හරියටම හොයාගන්නම්. හොයාගෙන ඔහු සන්තකේ යම් කිසි ධනයක් තිබෙනවා නම් ඒ සියල්ලක්ම රජමාලිගාවට ගෙන්නලා දෙන්නම්. මට මෙච්චර ප්‍රමාණයක් මුදල් දෙන්න කියලා මුදල් ඉල්ලගෙන තමන්ගේ දුවත් සමග දුගී දුප්පත් වේශයක් අරගෙන ඉරුණු කඩමාළු ඇඳුම් ඇඳගෙන ඒ දැසිදස් කම්කරුවන් ඉන්න ප්‍රදේශයේ සැරිසරන්නට යෙදුණා. මෙහෙම සැරිසරන අතරේ එක් නිවසකට ගිහිල්ලා අපට අද මේ නිවසේ ලැබුම් ගන්න දෙනවද? අපි මේ ගමන් කරන උදවිය මෙහෙම පුළුවන්ද කියලා අහුවම ඒ නිවසේ අය කියනවා මෙහෙ ඉන්න බෑ, මෙහෙ කට්ටිය වැඩි. ඔබ අර කෙළඹි පුත්‍රයා ඉන්න නිවසට යන්න කියලා මේ සිටු පුත්‍රයා ඉඳපු ඒ නිවස පෙන්වනවා. පෙන්වුවම මේ මවත් දියණියත් ඒ කෙළඹි පුත්‍රයා ඉන්න නිවසට ගිහිල්ලා මොහුගෙන් විමසනවා අපිට පරක් වුණා, අද යාගන්න විදියක් නැති වුණා, අපිට මෙහි අද රෑ පහන් කරලා යන්න පුළුවන්ද කියලා විමසුවම ඔහු කැමති වෙන්නේ නැහැ. මේ අම්මයි දුවයි නැවත නැවත ඇවිටිලි කරන නිසා එක දවසක් විතරක් ඉන්න කියලා ඉඳ ගන්නවා. මෙහෙම ඉඳගත්තම ඊට පහවදා මොහු වැඩට යන්න ලැහැත්ති වෙනකොට ඒ මව සහල් මිටක් ඉල්ලන ඔබ වැඩට ගිහිල්ලනකොට අපි උයලා තියන්නම් කියලා. ඉතින් මේ සිටු පුත්‍රයා කැමති වෙන්නේ නෑ එහෙම අවශ්‍ය නෑ කියලා ඒක එපා කියනවා. නැවත නැවතත් මේ මවයි දුවයි ඇවිටිලි කරන නිසා සහල් මිටක් දෙනවා. ඉතින් සහල් මිට දීලා මේ පුද්ගලයා ගියාට පස්සේ මේ අන්තපුර ස්ත්‍රිය එහෙම නැත්නම් මේ මව වේශයෙන් ඉන්න මවයි දියණියයි වගේ ඉන්න ස්ත්‍රිය ඒ සහල් මිට පැත්තකින් තියලා තමන් රැගෙන ආපු මුදල් වලින් වෙළඳ පොලට
කෙනෙක් යවලා හොඳ කෑම බීම ගෙනල්ලා තමන් උයපු විදියට නිවස සකස් කරනවා. සකස් කරලා තියෙන අර සිටු පුත්‍රයා තමන්ගේ රාජකාරී ඉවර කරලා ආවම හොඳ ප්‍රණීත ආහාර පාන කන්න බොන්න තියෙනවා. ඉතින් මෙයාගේ හිත මෘදු වෙනවා. මෙයා කෙරෙහි පැහැදෙනවා. ඊළඟට මේ මව කරන්නේ කියනවා අපිට තව දවසක් දෙකක් මෙහෙ ඉන්න දෙන්න පුළුවන්ද? අපි ඊට පස්සේ යන්නම් කියලා කිව්වම මේ සිටු පුත්‍රයා ඉතින් බෑ කියන්න බැරි කමට ඉන්න ඉඩ දෙනවා. ඊළඟට මේ ස්ත්‍රිය කරන්නේ මේ කෙළඹි පුත්‍රයා වැඩට ගියාම ඔහු නිදාගන්න ඇඳේ ලණු ඇඳක් උඩ නිදාගන්නේ. ඒ ඇඳේ ලණු කිහිපයක් කපනවා. කැපුවම මේ සිටු පුත්‍රයා වැඩට ගිහිල්ලා ආවම ඇඳේ හාන්සි වුණාම ඇඳේ අර කැඩිච්ච ලණු එක බහිනවා බිමට. බිමට බැස්සම මේ ඇඳ මොකද මේ ලණු කැඩුනේ කියලා විමසුවම අනේ මේ අවට ළමයි ඇවිල්ලා මේ ගෙට ඇවිල්ලා ඇඳ උඩට පනිනවා අපි එපයි කුවට අහන්නේ නැහැ මොකද කරන්න ඉතින් කියලා මෙහෙම කිව්වම මේ සිටු පුත්‍රයා කියනවා මට කලින් මේ වගේ ප්‍රශ්න තිබ්බේ නැහැ මම වැට්ට යනකොට දොර වහලා යනවා ඔයාලා ඉන්න නිසා තමයි මේ ප්‍රශ්න මට මෙහෙම කියලා මේ අයට බනිනවා දෙවෙනි දවසෙත් ওই විදියට තවත් වැඩියෙන් ලණු ටිකක් කපනවා මේ පුද්ගලයා ලණු ටික හදලා ගියාම ආයෙ ලණු ටිකක් කපලා ආයෙ මේ පුද්ගලයා ඇඳට වැටෙනකොට බිමට වැටෙනම ආයෙ කියනවා මේ එන ළමයි නිසා මෙහෙම වෙන්නේ ඒ අය ඇවිල්ලා ඇඳට පයින්නවා අපි එපයි කොට අහන්නේ නැහැ කියලා ওই විදියට දෙතුන් පාරක්ම කරනවා. අන්තිම පාරේදී ඇඳේ ලණු දෙකක් තුනක් විතරක් ඉතුරු වෙන්න තියලා අනිත් ඔක්කොම කපලා දානවා. ඉතින් මේ පුද්ගලයා ඇවිල්ලා වැඩ ඇරිලා ඇවිල්ලා ඇඳේ හාන්සි වෙච්ච ගමන් බිමටම ඇදගෙන වැටෙනවා. ඇදගෙන වැටුනම මොකද්ද මේ උනේ අන්තිමට මට ඉඳ ගන්න ඇඳක් නැති වුණා ඔයාලා නිසා කියලා මේ අයට බයිනවා. බැන්නම දැන් ඉතින් මොනව කරන්නද අපිට කරන්න දෙයක් නැහැ මේ ළමයි නිසා තමයි ඔකුනේ. දැන් ඉතින් ඔබට ඔය ඇඳේ ඉන්න බෑනේ. ගිහිල්ලා අර දුව ඉන්න ඇඳේ ඉන්න කියලා මේ මව්තුමිය නැත්තම් මේ අන්තපුර ස්ත්‍රිය පවසනවා. ඉතින් ඒ දියණියත් ඇඳේ කොනකට වෙලා සහෝදරයා ඇවිත් මේ ඇඳේ සැතපෙන්න කියලා ආරාධනා කරනවා. ඉතින් මේ සිටු පුත්‍රයා වෙන කරන්න දෙයක් නැති නිසා ඒ ඇඳේ සැතපෙනවා. ඉතින් මෙහෙම ඇඳේ ඒ රාත්‍රිය ගත කරාම ඒ රාත්‍රී කාර්යය තුල මූන් ඒ සිටු පුත්‍රයාත් ඒ දියණියත් රාත්‍රී කාලයේ සංසර්ගයට භාජනය වෙනවා. ඉතින් ඊට පස්සේ උදෑසන කාලයේ මේ දියණිය හඬමින් ඉන්නවා. එතකොට මව විමසනවා මොකද හඬන්නේ කියලා. ඇහුවම කියනවා මේ මෙහෙම සිද්ධියක් වුණා කියලා. ඒ කිව්වට පස්සේ දැන් ඉතින් කමක් නැහැ. ඔබටත් කවදා හරි මිනිස්සෙක් ඕන. මේ පුතාටත් කවදා හරි ස්ත්‍රියක් ඕන. ඒ නිසා කමක් නැහැ මම බෑන හැටියට පිළිගන්නම් කියලා. මෙහෙම ඒකට ප්‍රශ්නයක් වෙන්නේ නැති විදියට කටයුතු කරලා මෙහෙම ටික කාලයක් ගත කරනවා. එහෙම ටික කාලයක් ගත කරනකොට මේ අන්තපුර ස්ත්‍රිය කරන්නේ රජතුමාට ලියුමක් යවනවා මේ දසිදස් කම්කරුවන් ඉන්න ප්‍රදේශයේ උත්සව හැම දසිදස් කම්කරුවෙක්ම උත්සව පවත්වන්නට ඕන. උත්සව පවත්වුවේ නැති වුණොත් දඩයක් ගෙවන්න වෙනවා කියලා මෙහෙම අඬබෙරයක් ගහන්න කියලා රජතුමාට ලියුමක් යවුවා. ඉතින් රජතුමායි කියපු විදියට අඬබෙර කරුවෙක් යවලා ඒ දසිදස් කම්කරුවන් ඉන්න ප්‍රදේශයේ අනිවාර්යයෙන්ම උත්සවයක් පැවැත්විය යුතුයි කියලා හැම නිවසකම එහෙම අඬබෙර ගැහුවා. ඉතින් මේ සිටු පුත්‍රයා කල්පනා කරා දැන් කොහෙන්ද මං උත්සව පවත්වන්න මිල මුදල් විය පැහැදම් කරන්නේ මං හම්බ කරන ඒවා මේ අයට කන්න බොන්න දින්නම ඉතිරි වෙන්නේ නැහැ. මේක නොකර ඉඳියොත් රජතුමාගේ උදහසට ලක් වෙනවා. දඩ ගෙවන්න වෙනවා. මෙහෙම කල්පනා කරනකොට මේ මව කියනවා ගිහි ජීවිතයක් ගත කරන අපි සමහර ලාවට ණය ගන්නවා. ඒ නිසා ඔබ ණයක් ගන්න අරගෙන ඒක පස්සේ හරි ගෙවත හැකි. මෙහෙම කියලා මේ සිටු පුත්‍රයාට කිව්වොත් මේ සිටු පුත්‍රයා ණයක් ගන්නෙ නැහැ. තමන්ගේ අර දෙමව්පියන් තමන්ට ඉතිරි කරපු තැනින් මුදල් තියෙන තැනින් එක් කහවණුවක් විතරක් අරගෙන ඇවිල්ලා උත්සවයක් පවත්වනවා. ඉතින් මෙහෙම ටික කාලයක් තවත් කාලයක් ගියාට පස්සේ ටික දවසක් ගියාට පස්සේ ආයෙත් මේ ස්ත්‍රිය රජතුමාට ලියුමක් යවනවා. නැවතත් ඒ විදිහට උත්සවයක් පවත්වන්න. එහෙම උත්සවයක් පවත්වෙන්නේ නැති වුණොත් පවත්වන්න නැති අයට දඩයක් නියම කරනවා, දඩ ගෙවන්න වෙනවා, රාජ දහසට ලක් වෙනවා කියලා මෙහෙම අඬබෙර කරුවෙක් එවන්න කියලා ලියුමක් යවනවා. ඉතින් රජතුමා ආයෙත් ඒ කියපු විදිහට අඬබෙර කරුවෙක් යවනවා. ඊළඟට මොහු දෙවනි පාර බොහොම කලබලයටපත් වෙලා ওই විදිහට කරන්නේ කොහොමද? මේ හැටි සල්ලි කොහෙද කියලා මෙහෙම
කියනකොට මැසිවිලි නගනකොට මේ මව්තුමිය කියනවා ඒකට කරන්න දෙයක් නෑ ඔබ කොහෙන් හරි ගිහිල්ලා කහවණු දෙක තුනක් හොයාගෙන ඇවිල්ලා උත්සවයක් කරමු නැත්නම් රජතුමාගේ උදහසට ලක් වෙනවා කියලා මෙහෙම කිව්වම මොහු නැවතත් ගිහිල්ලා අර දෙමව්පියන් ඉතිරි කරපු තැනින් කහවණු දෙක තුනක් අරගෙන ඇවිල්ලා උත්සවයක් කරනවා. මේ ස්ත්‍රිය ඒ සියලුම කහවණු වියදම් කරන්නේ නැතුව තමන්ගේ ළඟ තියෙන මුදල් වියදම් කරලා ඒ කහවණු රජතුමාට යවනවා. රජතුමාට යවලා ඊට පස්සේ නැවත ටික දවසක් ගිහිල්ලා ලියුමක් කරනවා රජතුමාට දැන් රාජපුරුෂයන්ව එවලා මේ සිටු පුත්‍රයාව අල්වාගෙන එන්න කියලා ඒ විදිහට කරන්න කියලා රජතුමාට ලියුමක් යවනවා. මේ සිටු පුත්‍රයාගේ නම කුම්භඝෝෂ. කුම්භඝෝෂව අල්ලගන්න රාජපුරුෂයන්ව එවන්න කියලා රජතුමාට ලියුමක් යවනවා. ඉතින් ඒ කියපු විදිහට රජතුමා රාජපුරුෂයෝ එවනවා. ඒවල රාජපුරුෂයෝ විමසනවා කුම්භඝෝෂ කියන්නේ කවුද? කුම්භඝෝෂ කියන්නේ කවුද කියලා මෙහෙම විමසමින් යනකොට කුම්භඝෝෂ සිටු පුත්‍රයා හම්බුනාම මම තමයි කුම්භඝෝෂ කියන්නේ මොකද්ද ප්‍රශ්නේ කියලා විමසුවම ඔබ රජතුමා රැගෙන එන්න කියලා නියෝග කරලා තියෙනවා කිව්වම මම එහෙම රජතුමාව දන්නේ නැහනේ මම රජතුමා ගැන කිසි දෙයක් දන්නේ නැහැ මං ගැන දන්නේ නැහැ කියලා මෙහෙම කිව්වම ඒව හරියන්නේ නැහැ කියලා බලෙන් අරගෙන යනවා. ඉතින් මෙහෙම බලෙන් අරගෙන යනකොට මේ අන්තපුර ස්ත්‍රිය ඉදිරියට පැමිණිලා මගේ බෑන කොහොමද බලෙන් අතපයෙන් ඇදගෙන යන්නේ මම අපි රජතුමාට කියලා උඹලට හොඳ වැඩක් කරනවා කියලා තව හොඳට මෙතන රංගපාලා මේ කුම්භඝෝෂ සිටු පුත්‍රයාව අරගෙන රජමාලිගාවට යනවා. රජමාලිගාවට ගියාම මේ අන්තපුර ස්ත්‍රියයි දියණියයි දෙන්නම කුම්භඝෝෂ සිටු පුත්‍රයාට පේන්නේ නැති වෙන්න රජවාසලට ගිහිල්ලා ඒ වැහැරුණු රෙදි අයින් කරලා නාලා පිරිසිදු වෙලා ස්වර්ණාභරණයෙන් සැරසිලා හොඳ රෙදි පිළිවෙලින් කසී සලු වලින් සැරසිලා රාජ සභාවේ පැත්තකට වෙලා ඉන්නවා. ඉතින් මේ කුම්භඝෝෂ සිටු පුත්‍රයා දන්නේ නැහැ ඒ කවුද කියලා. ඉතින් රජතුමා විමසනවා ඔබ සන්තකේ කොච්චර ධනයක් තිබෙනවද කියලා. එතකොට මොහු කියනවා මා සන්තකේ කිසිදු මුදලක් නැහැ රජතුමනි. මම අහිංසක පුද්ගලයෙක්. මම දෑතේ වීරියෙන් රස්සාවක් කරගෙන හරි හම්බ කරගෙන ජීවත් වෙන පුද්ගලයෙක්. මා ළඟ එහෙම ධනයක් නැහැ කියන්නේ. නැහැ කිව්වම ඔබ ළඟ ධනයක් නැති වෙන්න බෑ කියලා රංකාසි කහවණු පෙන්නලා මේවා කොහෙන්ද කියලා විමසනවා. එතකොට ඔහු කහවණු පෙන්නුවට පස්සේ දැනගන්නවා මේ මගේ කහවණු මේ මංගාව තිබිච්ච මගේ දෙමව්පියන් එකතු කරපු කහවණු කියලා මෙහෙම පෙන්නුවට පස්සේ කොහොමද මේව රජමාලිගාවට ආවේ කියලා වටපිට බලනකොට දකින්නවර මවත් දියණියත් වේසින් ඉඳපු අන්තපුර ස්ත්‍රියයි දියණියයි දකින්න. දැක්කට පස්සේ කල්පනා කරනවා මේ දෙන්න මාව රවට්ටලා තියෙන්නේ. මේ දෙන්න කරලා තියෙන හොඳ වැඩක් නෙවෙයි. දැන් නම් මං ඉවරයි. රජතුමා මාව ඉසගසලා දමාවි කියලා මෙහෙම බයටපත් වෙලා. බයටපත් වුණාම රජතුමා කියනවා පින්වත් පුරුෂය ඔබ බය වෙන්නට අවශ්‍ය වන්නේ නැහැ. ඔබ ගාව කොතරම් ධනයක් තිබෙනවද අපට ඇත්ත කියන්න කිව්වම මේ කුම්භඝෝෂ පුත්‍රයා කියනවා රජතුමනි ඔබ මට සමාව දෙනවා නම් ඔබ මගේ මිත්‍රයෙක් වෙනවා නම් ඔබ මාව ඇසුරු කරන පුද්ගලයෙක් බවට පත් වෙනවා නම් මං සියලුම ධනය ලබා දෙන්නම් කියලා කියනවා. ඊළඟට රජතුමා හොඳමයි පින්වත් පුරුෂය මම ඔබ ඇසුරු කරන පුද්ගලයෙක් බවට පත් වෙන්නම් ඔබේ මිත්‍රයෙක් වෙන්නම් මොනවද ඔබට අවශ්‍ය වෙන්නේ කියලා කිව්වම මෙච්චර ගල් කරුව මෙච්චර ගල් අවශ්‍යයි කියලා කිව්වම රජතුමායි කියු පරිදි අවශ්‍ය ගල් කරුවන් ගල් පිටත් කර යවුවා. ඉතින් පිටත් කර යවුවට පස්සේ බොහෝ ගල් පුරවලා අර තිබ්බ වස්තුව ධන සම්පත්තිය කහවණු ගෙනල්ලා රජමාලිගාව ඉදිරිපිට ගොඩ ගහන්නට යෙදුණා. දැන් මිනිස්සුත් මේ අවස්ථාවේ රැස් වෙලා ඉන්නේ මේ සිද්ධිය බලන්න. එතකොට රජතුමා අහනවා මේසා විශාල ධනස්කන්ධයක් මේ ප්‍රදේශයේ යම් සිටුවරෙක්ට හෝ බදන්න කිසිවෙක්ට තිබෙනවාද කියලා මිනිස්සුන්ගෙන් රජතුමා විමසනවා. එතකොට කියනවා නැහැ ස්වාමීනි අපි දන්නේ හැටියට මේ ප්‍රදේශයේ කිසිම සිටුවරෙක්ටවත් කාගාවත් ওই තරම් ධනස්කන්ධයක් නැහැ කියලා මිනිස්සු පවසනවා. එහෙමනම් මිනිස්සුනි මේ පුද්ගලයාට කුමක්ද කළ යුත්තේ කියලා මිනිස්සුන්ගෙන්ම විමසනවා. එතකොට මිනිස්සු කියනවා රජතුමනි මොහුට සත්කාර කරන්න මොහුට ගෞරව කරන්න මොහුට සලකන්න කියලා මේ විදියට මොහුට හොඳ කියනවා. හොඳ කිව්වට පස්සේ මේ රජතුමා මේ පුද්ගලයා පිළිබඳව පැහැදිලා ඔහුට සිටු තනතුරකුත් පිරිනමලා අර අන්තපුර ස්ත්‍රියගේ දියණියවත් විවාහ කර දීලා
ඊට පස්සේ මේ කුම්භඝෝෂ සිටුවරයයි ඒ දියණියයි ස්ත්‍රියයි එක්ක රජතුමා බුදුරජාණන් වහන්සේ හමුවට යනවා. බුදුරජාණන් වහන්සේ හමුවට ගිහිල්ලා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ පුද්ගලයා මේ කුම්භඝෝෂ පුත්‍රයා ඊටමත් හොඳ කෙනෙක් මහා පුරුෂයෙක් මේ පුද්ගලයා මහා ධනයක් තියෙද්දි මහා ධනස්කන්ධයක් තියෙද්දි ඒ දේවල් පස්සේ කළා ඒවගෙන් උඩඟු වෙන්නේ නැතිව ඒවගෙන් මහාන් තත්වයට පැමිණෙන්නේ නැතිව ඒවා පස්සේ කළා තමන්ගේ දෑතේ වීරියෙන් රජමාලිගාවේ දැසිදස්කම් කරුවන් ඉන්න ප්‍රදේශයේ රස්සාවක් කරමින් ජීවත් වෙච්ච කෙනෙක් මොහු ළඟ තිබිච්ච ධනය මොහු ප්‍රසිද්ධියට පත් කරන්නට කටයුතු කරෙත් නැහැ ඒවා අරගෙන ඒවා පරිහරණය කරන්නට යෙදුනෙත් නැහැ මොහු දුගී දුප්පත් පුද්ගලයෙක් විදියට දෑතේ වීරියෙන් හරි හම්බ කරගෙන ජීවිකාව ගත කරපු කෙනෙක් මම මේ විදිය උපාය මාර්ගයන් යොදවලා මේ විදියට උපාය මාර්ග වලින් මොහු රජමාලිගාවට ගෙන්නලා මොහුගේ ධනස්කන්ධය පරීක්ෂා කරලා ඒව ප්‍රසිද්ධියට පත් කරලා මොහුට සිටු තනතුරකුත් ලබා දීලා මේ මාගේ දියණියත් සරණ පාවා දෙන්නට යෙදුණා කියලා මෙහෙම කතා පුවත බුදුරජාණන් වහන්සේට දේශනා කරනවා. ඊළඟට තමයි බුදුරජාණන් වහන්සේ අර ඉහත සඳහන් කරන්නට යෙදුණු උට්ටානවතෝ සතිමතෝ සුචිකම්මස්ස නිසම්මකාරිනෝ සංයතස්ස ධම්ම ජීවිතෝ අපමත්තස්ස යසෝබි වඩ්ඩති කියන ගාථාව දේශනා කරන්නට යෙදුණා. බුදුරජාණන් වහන්සේ ගාථාවෙන් අදහස් කරන්නේ උත්සාහවන්ත බව, එළඹ සිටි සිහියෙන් යුක්ත බව, සුචිකම්මස්ස කියලා කියන්නට යෙදුනේ පරීක්ෂාකාරීව කටයුතු කිරීම, නිසම්මකාරිනෝ කියලා කියන්නට යෙදුනේ මේ දේ කළොත් මේ විදිහට සිද්ධ වේවි, මේ දේ තුලින් මෙහෙම දෙයක් සිද්ධ වේවි කියලා දුරදිග බලා කටයුතු කිරීම. ඒ අර කුම්භඝෝෂ පුත්‍රයා අවුරුදු 12ක් කැලේ ඉඳලා තමන්ගේ ගමට ආවට පස්සේ තමන්ට තිබුණා ඒ මුදල් එකපාර අරගෙන ඒව වියපැහැදම් කරලා ජීවත් වෙනවා. ඔහු එහෙම කරන්නේ නැතුව ඔහු කල්පනා කරා මේක මේ විදිහට කරොත් මම මේ සල්ලි අරගෙන මෙහෙම කරන්න ගත්තොත් මම නිදානයක් ගත්ත කියලා මාව හොරෙක් කියලා රජමාලිගාවට අල්ලලා දීවි. මගේ හිස ගසා දමන්නත් පුළුවන්. මාව කිසිම මිනිස්සෙක් මාව අඳුරන්නේත් නැහැ. මේ විදිහට මොහු කල්පනා කරන්නට දුන්නා. දුරදිග හිතලා බලලා කටයුතු කරන්නට දුන්නා. මේක කරොත් මෙහෙම වේවි, මෙහෙම කරොත් මෙහෙම වේවි. ඒක තමයි නිසම්මකාරිනෝ කියලා කියන්නට දුන්නේ. සංයතස්සද ධම්ම ජීවිතෝ. ධර්මානුකූලව ජීවිතය ගත කරන යම් පුද්ගලයෙක් වෙනවාද ඔහුගේ යසස කීර්තිය වර්ධනය වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුණා. ඉතින් ලෞතර බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වා දීලා තිබෙන්නේ ඔන්න ඔය විදියට තමයි අපි උත්සාහවන්තව කටයුතු කරන්නට ඕන කියලා. උත්සාහවන්ත කමත් එක්කම තමයි උත්සාහවන්තකම ඊළඟට සිහි බුද්ධියෙන් කටයුතු එළඹ සිටි සිහියෙන් එහෙම නැත්නම් සිහි බුද්ධියෙන් සිහි කල්පනාවෙන් කටයුතු කිරීම ඊළඟට පරීක්ෂාකාරීව සොයා බලා දුරදිග හිතලා බලලා කටයුතු කිරීම කියන මෙන්න මේ දේවල් උත්සාහවන්තකමත් එක්ක තියෙනවා නම් යම් පුද්ගලයෙක්ගේ ඔහු මෙලෝ වශයෙන් දියුණුවටපත් වෙනවා. ඒ වගේම තමයි ලෞතර බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙලා තියෙනවා අපි හම්බ කරන්නට ඕන එහෙම නැත්නම් අපි මිල මුදල් උපයන්නට ඕන උත්සාහයෙන්. උට්ටාන විරියාදිගතා බාහා බලපරිචිතා සේදා වක්කිත්තා ධම්මිකා ධම්මලද්දා යනාදී වශයෙන් උට්ටාන වීරියෙන් උත්සාහයෙන් වීරියෙන් උට්ටාන විරියාදිගතා බාහා බලපරිචිතා බාහු බල කියන්නේ අතේ පයේ ශක්තියෙන් උත්සාහයෙන් වීරියෙන් අතේ පයේ ශක්තියෙන් සේදා වක්කිත්තා දහඩිය මහන්සිය වගුරවල එහෙම තමයි අපි ධනය හම්බ කරන්නට ඕන. එහෙම නැතුව හොරමැරකම් කරලා වෙන යම් ආකාරයේ දේවල් වංචාවන් සිද්ධ කරලා ඒ විදිහට නැතුව ඔය ලෝතර බුදු පියාණන් වහන්සේ පෙන්වා දීපු විදිහට තමයි මිනිසෙක් උත්සාහයෙන් ධනය හම්බ කරන්නට ඕන. ඉතින් ওই විදිහට බුදුරජාණන් වහන්සේ උට්ටාන සම්පත්තිය පිළිබඳව නොඑක් විදිහට දේශනා කරලා තියෙනවා. ඉතින් මේ විදිහට උත්සාහ සම්පත්තිය තියෙන පුද්ගලයෙක් මෙලෝ වශයෙන් දියුණුවටපත් වෙනවා. අර කතාවේ පරිදි කුම්භඝෝෂ සිටු පුත්‍රයා උත්සාහයෙන් යුක්තව තමන්ගේ දෑතේ ශක්තියෙන් දහඩිය මහන්සිය වගුරවලා ජීවත් වෙච්ච නිසා තමයි ඔහුට අන්තිමේදී සිටු
වරයෙක් දක්වා රජතුමාගේ දියණිය පවා සාරණ පාවා ගන්නට පුළුවන්කම ලැබුණේ. ඔහු දුරදිග හිතලා බලන්නේ නැතිව කම්මැලිකම වැඩ කරන්න අකමැතිව අර නිදාන තමන්ගේ දෙමව්පියන් ඉතිරි කරපු මිල මුදල් අරගෙන පාවිච්චි කරන්න ගියා නම් ඔහුට සිද්ධ වෙන්නේ ඔහු හොරෙක් නිදන් මංකොල්ලකාරයෙක් හැටියට හංවඩු වැදිලා මරණයටපත් වෙන්නේ. ඉතින් ඔහු උත්සාහයෙන් තමන්ගේ දෑතේ ශක්තියෙන් ජීවත් වෙන්න කටයුතු කරපු නිසා හිතාගත්තු නිසා තමයි ඔහුට ඒ තත්ත්වයට එන්න පුළුවන්කම ලැබුණේ. එහෙමනම් උත්තාන සම්පත්තිය ඒ විදිහට තියෙන පුද්ගලයෙක්ගේ මෙලොව ජීවිතය ලෞකික ජීවිතය දියුණුවට පත් වෙනවා, කීර්තියට පත් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වා දීලා තිබෙනවා. ඊළඟට ලෝතර බුදු පියාණන් වහන්සේ පෙන්වන අනිකුත් සම්පත්තිය තමයි ආරක්ක සම්පදා. ආරක්ක සම්පදා කියලා කියන්නට යෙදුනේ ආරක්ෂා සම්පත්තිය. එහෙම නැත්නම් ආරක්ෂාව. මේ ආරක්ක සම්පත්තිය කියන එක එහෙම නැත්නම් ආරක්ෂාව කියන එකත් ගිහි ජීවිතයක් ගත කරන පුද්ගලයෙක්ගේ ගිහි ජීවිතයේ දියුණුවට, ලෞකික ජීවිතයේ දියුණුවට හේතු වෙන කරුණක්. මොන වගේද තමන් ආරක්ෂා වෙන්නට ඕන? ගිහි ජීවිතයක් ගත කරන පුද්ගලයෙක් ආරක්ෂා වෙනවා වගේම ඒ පුද්ගලයා සන්තකයේ තිබෙන යම්කිසි ධන ධාන්‍ය වෙනවාද, ඉඩකඩම්, යාන වාහන මොනයම් වස්තුවක් වෙනවාද, ඒ දේවල් වලට ආරක්ෂාවක් තියෙන්නට ඕන. ලෝතර බුදු පියාණන් වහන්සේ මෙන්න මේ ආරක්ෂාව කියන එකත් පෙන්වා දීලා තිබෙනවා ගිහි ජීවිතයක් ගත කරන කෙනෙක්ගේ ගිහි ජීවිතයේ දියුණුව පිණිස හේතු වෙන කරුණක් හැටියට. එතකොට මොන වගේද ආරක්ෂා වෙන්නට ඕන? ගිහි ජීවිතයක් ගත කරන අය කල්පනා කරන්නට ඕන මගේ මේ මිල මුදල් රාජසන්තක වෙන්න පුළුවන්. රාජ්‍ය සිටු මැති ඇමතිවරු ගන්නට පුළුවන්. ඊළඟට හොර හතුරන් මගේ ධනය, සැප සම්පත්, මිල මුදල් යසයිසුරු අරගන්නට, හොරකම් කරන්නට පුළුවන්. එහෙම නොවෙන්නට බෑ. ඊළඟට මගේ මේ ධනය, සැප සම්පත්, යසයිසුරු, භවභෝග මේ දේවල් ගින්නෙන්, ජලයෙන්, සුළඟින්, වර්ෂාවෙන් මේ දේවල් වලින් ස්වභාවික විපත් වලින් හානියට පත් වෙන්නට පුළුවන්. එහෙම නොවෙන්නට පුළුවන් කමක් නැහැ. ඒ විදිහට ඒ දේවල් විනාශ වෙන්නට පුළුවන්කම තිබෙනවා. ඊළඟට මගේ ධන දාන්‍ය, යසයිසුරු, සැප සම්පත්, භවභෝග මේ දේවල් මම අප්‍රිය කරන පුද්ගලයන්ට අයිති වෙන්නට පුළුවන්කම තිබෙනවා. මම අකමැති නෑදෑයන්ට මේවා ලැබෙන්නට පුළුවන්කම තිබෙනවා. කියලා මෙහෙම මේ විදිහට කල්පනා කරලා ඒ දේවල් රජ සිටු මැති ඇමතිවරුන්ට දැහැ ගන්නට බැරි වෙන්නට, ඊළඟට හොර හතුරන්ට, මංකොල්ලකාරයන්ට දැහැ ගන්නට බැරි වෙන්න, ස්වභාවික විපත් වලින්, ගින්නෙන්, සුළඟෙන් ඒ දේවල් වලින් විනාශ නොවෙන්නට, තමන් අප්‍රිය කරන පුද්ගලයන්ට අයිති නොවෙන්නට වග බලාගෙන ඒවාට සරිලන පරිදි යම්කිසි ආරක්ෂාවක් සලසලා ඒ දේවල් ආරක්ෂා කිරීම තුළින් ඔහුගේ ලෞකික ජීවිතයට ඒක ඔහුගේ ලෞකික ජීවිතයේ දියුණුවට හේතු වෙන කරුණක් කියලා කියනවා. ඉතින් මේ ගත්තට පස්සේ මේ ආරක්ෂක සම්පත්තිය මේ පින්වතුන් උනත් දන්නවා. අපි සන්තකේ යම්කිසි විශාල මිල මුදලක් තියෙනකොට අපි සමාජයේ දකින්නොත් යම්කිසි ධනවත් පුද්ගලයෙක් හොඳ ව්‍යාපාර කරලා ධනවත් වෙලා ඉන්න පුද්ගලයෙක්ගෙන් සමහර ලාවට මැති ඇමතිවරු ඒ අය කප්පම් ගන්නවා. ඒ විදිය මුදල් ගන්න අපි ඒ දේවල් දන්නවා. දැකලා තියෙන වෙනි සිද්ධි. ඊළඟට එවැනි පුද්ගලයන්ගේ ධනය, මිල මුදල්, සැපසම් ඒ දේවල් හොරු විසින්, මංකොල්ලකාරයන් විසින් පැහැර ගන්න අවස්ථා අපි ඕන තරම් දැකලා තියෙනවා. ඒ වගේ අවස්ථාවලදී ඒ පුද්ගලයන්ගේ ජීවිත පවා හානියටපත් වෙන දේවල් අපි මේ සමාජයේ දැකලා තියෙනවා, ඕන තරම් අහලා තියෙනවා. ඊළඟට අපි දැකලා තිබෙනවා මොනතරම් සැප සම්පත්, යසයිසුරු, භවභෝග, මිල මුදල් මේ කොයිතරම් දේවල් තිබ්බත්, කෝටි ගණන් මිල මුදල් තිබ්බත් සමහර අවස්ථාවලදී ස්වභාවික විපත්වලදී අපිට උදාහරණයක් ගන්න පුළුවන් සුනාමි අවස්ථාවන්, ගංගා වතුර අවස්ථාවන්, ලැබුගිනි අවස්ථාවන් මේ වගේ අවස්ථාවන් වලදී ඒ තමන් සන්තක සියලුම දේ නැති වෙන්නට පුළුවන්කම තිබෙනවා. ගින්නක් ආවොත් ඒ දේවල් අලු වෙලා නැති වෙලා යනවා. සුනාමි වගේ තත්ත්වය ආපු වෙලාවේ කොච්චර සල්ලි තිබ්බ, මිල මුදල් තිබිච්ච, හොඳ යාන වාහන ගෙවල් දොරවල් තිබ්බ මිනිස්සු පාරට වැටෙනවද කියලා අපි S2කින්ම දැකලා තිබෙනවා. ඉතින් ඒ විදිහට
අපි සන්තක ධනය වස්තුවේ දේවල් ස්වභාවික විපත් වලින් විනාශ වෙන්නට පුළුවන්කම තිබෙනවා. ඊළඟ තමයි අපි සන්තක යම් කිසි මිල මුදල් ඉඩකඩම් තිබෙනවා නම් යාන වාහන ඒවා තිබෙනවා නම් ඒවා සමහර වෙලාවට අපි අප්‍රිය කරන පුද්ගලයන්ට සමහර ලාවට අපි අකමැති නෑදෑයෝ සමහර ලාවට ඉන්නෝ ගොඩක් වෙලාවට අපිට තරහකාරයෝ හැටියට වැඩියෙන් ඉන්නේ අපි ළඟින් ඉන්න නෑදෑයෝ හැමතැනම හැම වෙලාවකදීම නෙමෙයි සමහර ලාවට ගොඩක් වෙලාවට අපිට වෛර කරන්නේ අපිට වලකපන්නේ අපිට අවඩක් සිද්ධ කරන්න බලාගෙන ඉන්නේ නෑදෑයෝ. ඉතින් එහෙම අපි අප්‍රිය කරන අපි අකමැති නෑදෑයොන්ට අපේ මිල මුදල් සැප සම්පත් ඉඩකඩම් යාන වාහන මේ දේවල් අයිති වෙන්නට පුළුවන්කම තිබෙනවා. අපි ඕන තරම් දැකලා තියෙනවා උසාවි වල එහෙම ඒවට නඩු කියා ගන්න ඒවා ඒ දේවල් එහෙම නඩු කියලා එහෙම නෑදෑයෝ විසින් අත්පත් කරගන්න ඒවා ඒ වගේ දේවල් අපි සමාජයේ ඕන තරම් දැකලා තිබෙනවා අහලා තිබෙනවා. ඉතින් ওই විදියට ඒ දේවල් සිද්ධ නොවෙන්නට යම්කිසි කෙනෙක් වග බලා ගන්නවා නම් ඒ දේවල් වලට ආරක්ෂාව සලසනවා නම් ඔහුගේ ලෞකික ජීවිතයේ දියුණුවට මේ ආරක්ෂා සම්පත්තිය තාම වැදගත් කාරණයක් කියලා පෙන්වා දෙලා තිබෙනවා. ඉතින් එහෙම තමන්ගේ මිල මුදල් සැප සම්පත් ඉඩකඩම් යාන වාහන අගයන්නට නොදී මැති ඇමතුගේ දැහැ ගන්නට නොදී ඒවාට යම් කිසි ආරක්ෂාවක් සලසමින් ඒවා හරියාකාරව ස්ථානගත කරලා ඒවාට ආරක්ෂාව සපයලා එහෙම කටයුතු කරනවා නම් ඒ වගේම හොරහතුරන්ට ගන්නට බැරි වෙන්නට ඒවා බැංකුව වල හරි දාලා සේප්පු වල හරි දාලා හොරහතුරන්ට එන්න බැරි වෙන්න ගෙවල් වල ආරක්ෂා ආදිය සපයලා ඒ විදිහට කටයුතු කරලා තියෙනවා නම් ඒ ආරක්ෂකවරු එහෙම නැත්නම් ඔය අද කාලේ තියෙන නොයෙකුත් ආරක්ෂක විධි උපක්‍රම යොදලා ඒ විදිහට ආරක්ෂා කරලා තියෙනවා නම් එතකොට ගින් ස්වභාවික විපත් වලදී ඒවට රක්ෂණ ආදිය හදලා ඒ විදිහට ඒ වගේ තමන්ගේ වස්තු ආරක්ෂා කරගෙන තියෙනවා නම් ඊළඟට තමන්ගේ ඥාති තමන් අප්‍රිය කරන නෑදෑයන් අකමැති නෑදෑයන් වගේ පුද්ගලයන්ට අයත් නොවෙන්නට මේ වැඩපිළිවෙල සකස් කරලා තිබෙනවා නම් ඔහුට ආරක්ෂක සම්පත්තිය නැත්නම් ආරක්ෂා සම්පත්තිය කියන එක සම්පූර්ණ වෙලා තියෙනවා. ඉතින් එහෙම තියෙන පුද්ගලයෙක්ගේ ධනය මිල මුදල් සැප සම්පත් යාන වාහන ඉඩකඩම් මේ දේවල් ආරක්ෂාවටපත් වෙනවා ආරක්ෂා වෙනවා. එවැනි පුද්ගලයෙක්ගේ ලෞකික ජීවිතයේ දියුණුවට ඒ ආරක්ෂා සම්පත්තිය හේතු වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වා දීලා තිබෙනවා. එතකොට ඊළඟට ලෞතර බුදු පියාණන් වහන්සේ පෙන්වා දීපු අනිත් කාරණය තමයි කල්යාණ මිත්‍රතා. කල්යාණ මිත්‍රතා කියලා කියන්නේ කල්යාණ මිත්‍ර සම්පත්තිය. අපි කල්නුත් මේ කල්යාණ මිත්‍ර සම්පත්තිය ගැන කලින් බණකදී මම දේශනා කරන්නට එන්න සිංහලෝවාද සූත්‍ර දේශනාවේදී කල්යාණ මිත්‍ර සම්පත්තිය පිළිබඳව. එතකොට මේ කල්යාණ මිත්‍ර සම්පත්තිය කියන එකත් ගිහි ජීවිතයක් ගත කරන පුද්ගලයෙක්ගේ ගිහි ජීවිතයේ ලෞකික ජීවිතයේ දියුණුවට හේතු වෙන කාරණයක්. ඒක කොහොමද හේතු වෙන්නේ? මුලින්ම අපි දැනගන්නට ඕන කල්යාණ මිත්‍රයා කියන්නේ කවුද කියලා. අපි මිත්‍රයන් ගත්තම අපි ඉහතදී ඒ කලින් බණේ දේශනාවේදී අපි කියන්ට යෙදුනා කවුද හොඳ මිත්‍රයන් කවුද කියන්නේ කවුද සත්පුරුෂයන් කවුද අසත්පුරුෂ මිත්‍රයන් කවුද හරියට කල්යාණ මිත්‍රයන් කියලා හඳුනගන්න අපි මුලින් මේ මිත්‍රයෝ කවුද කියලා දැනගන්නට ඕන. එතකොට පාප මිත්‍රයන් එහෙම නැත්නම් අසත්පුරුෂ අය තමයි අඤ්ඤුදත්තුහර වචීපරම අනුප්පියබානි අපාය සහායක. ඔන්න ඔය කියන මිත්‍ර සතර දෙනා මිත්‍ර රූපකයෝ සතර දෙනා තමයි අසත්පුරුෂ අය. ඒ අය අපේ ජීවිතවලට ලං කරගන්න එක අපේ ජීවිතේ විනාශයට එහෙම නැත්නම් අපේ ජීවිතේ පරිහානියට පිරිහීමට හේතු වෙනවා. එහෙමනම් අඤ්ඤුදත්තුහර වචීපරම අනුප්පියබානි අපාය සහායක කියන ඔන්න ඔය මිත්‍රවරු සතර දෙනා ඔය මිත්‍ර රූපකයෝ සතර දෙනා අපේ ජීවිත වලින් ඈත් කරන්නට ඕන. ඒතර අපේ ජීවිතේට ලං කර ගන්නට ඕන උපකාරක මිත්‍රයා, සමාන සුඛ දුක්ඛ මිත්‍රයා, අත්තක්කායි මිත්‍රයා, අනුකම්පක මිත්‍රයා කියන මෙන්න මේ මිත්‍රව
වරු 4 දෙනා. එහෙම නැත්නම් මේ මිත්‍ර රූපක 4 දෙනා තමයි අපේ ජීවිතයට එකතු කර ගන්නට ඕන, ආශ්‍රය කරන්නට ඕන. ඒ අය තමයි සත්පුරුෂය වෙන්නේ. කල්යාණ මිත්‍රයන් වෙන්නේ මේ 4 දෙනා. එතකොට ඒ අසත්පුරුෂ මිත්‍රයන්ව ඈත් කරලා සත්පුරුෂ මිත්‍රයන්ව අපි අපේ ජීවිතයට එකතු කර ගන්නට ඕන, අපේ ඇසුරට එකතු කර ගන්නට ඕන. එතකොට අපි බලන්නට ඕන මේ කල්යාණ මිත්‍රයන් එහෙම නැත්නම් මේ සත්පුරුෂයන් තුල තිබෙන ගුණයන්. ලෝතර බුදු පියාණන් වහන්සේ පෙන්වා දෙලා තිබෙනවා මේ සත්පුරුෂයන් තුල තිබෙන ප්‍රධාන ගුණ 4ක්. සද්ධා, සීල, ත්‍යාග, ප්‍රඥා. ඔන්න ඔය කියන කරුණු 4 මේ කල්යාණ මිත්‍රයන් සත්පුරුෂයන් තුල එකිනෙකා තුල නොඅඩුව තිබෙන කරුණු 4. ශ්‍රද්ධාව, සීලය, ත්‍යාගය, ප්‍රඥාව. එතකොට අපි ආශ්‍රය කරන කල්යාණ මිත්‍රයන් තුල තිබෙන මේ ශ්‍රද්ධාව කොපමණද? එතකොට කල්යාණ මිත්‍රයෝ අපි කියන්ට යෙදුන 4ක් ඉන්නවා. උපකාරක මිත්‍රයා, සමාන සුඛ දුක්ඛ මිත්‍රයා, අත්තක්කාය මිත්‍රයා, අනුකම්පක මිත්‍රයා කියලා. එතකොට මේ 4 දෙනා තුල අඩු වැඩි වශයෙන් මේ ශ්‍රද්ධාව කියන එක තියෙන්නට පුළුවන්. එතකොට අපි ආශ්‍රය කරන පුද්ගලයා තුල ශ්‍රද්ධාව යම් පමණකින් තියෙන්නේ අපිත් ඒ කෙනා වගේ ශ්‍රද්ධාවන්ත පුද්ගලයෙක් වෙන්නට අපි කටයුතු කරනවා. ළඟට අපි ආශ්‍රය කරන සත්පුරුෂයෙක් තුල යම් කිසි තරමකට සීලාදී ගුණ තිබෙනවාද, සීලාදී ගුණයක් තිබෙනවාද, ඒ තරමට අපිත් ඒ පුද්ගලයා වගේ සිල්වත් පුද්ගලයෙක් බවට පත් වෙන්නට උත්සාහ කරනවා, ඒ බවට පත් වෙනවා. ඊළඟට අපි ආශ්‍රය කරන සත්පුරුෂයෙක් තුල යම් පමණකින් ත්‍යාගය, එහෙම නැත්නම් පරිත්‍යාගය, තව විදිහකට කිව්වොත් දානය, දන් දීම, නොමසුරුකම මේ දේ තිබෙනවද? යම් ප්‍රමාණයකට අපිත් ඒ තරමටම ඔහු වගේ නොමසුරු පුද්ගලයෙක්, ත්‍යාගවන්ත පුද්ගලයෙක්, පරිත්‍යාගශීලී පුද්ගලයෙක් බවට පත් වෙන්නට අපි කටයුතු කරනවා. ඊළඟට අපි ආශ්‍රය කරන යම් සත්පුරුෂ පුද්ගලයෙක් තුල යම් පමණකින් ප්‍රඥාව තිබෙනවද? ප්‍රඥාව කියලා මේ ගග්ගපජ්ජ සූත්‍රයේදී ලෝතර බුදු පියාණන් වහන්සේ පෙන්වා දෙලා තිබෙන්නේ උදේවය පිළිබඳ. උදේවය කියලා කියන්නේ ඇතිවීම සහ නැතිවීම. ඒ කියන්නේ ඉපදීම, මැරීම. තව විදිහකට ගත්තොත් මේ උදේවය පිළිබඳව එහෙම නැත්නම් මේ සසරේ ඉපදී මැරි ගත කරන මේ ජීවිතය පිළිබඳව තිබෙන අවබෝධය. ඒ වගේම මේ ඉපදී මැරි ගෙවාගෙන යන ජීවිතය කෙලවර කරන්නට තිබෙන උත්සාහය, ඒ පිළිබඳව තිබෙන නුවණ පිළිබඳ තමයි ප්‍රඥාව කියලා මේ ගග්ගපජ්ජ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ. ඉතින් ඒ අපි ආශ්‍රය කරන සත්පුරුෂ පුද්ගලයෙක් ළඟ යම් පමණකට මේ උදේවය පිළිබඳව යම් අවබෝධයක් තිබෙනවාද? ඒ තරමට අපිත් ජීවිතය පිළිබඳව මේ උදේවය පිළිබඳව අවබෝධයට පත් වෙනවා. අපිත් ඒ විදිහට ජීවිතය ගැන හිතනවා. මේ ජීවිතය බොහොම කෙටි ජීවිතයක්. මේක ඉපදෙලා මරණයට පත් වෙනවා. සෙනයක් පාසා මරණයට පත් වෙන ජීවිතයක්. ඉදිරිය මේ විදිහට අපිත් දකිනවා. ඒ අපි ආශ්‍රය කරන පුද්ගලයාගේ පමණටම ඒ විදිහට අපිත් ඒ தත්ත්වයට පත් වෙනවා. ඉතින් ඔන්න ඔය කියන කරුණු 4 අපි ආශ්‍රය කරන කල්යාණ මිත්‍රයන් තුල නිරන්තරයෙන්ම තිබෙනවා. කල්යාණ මිත්‍රයෝ කිව්වම සත්පුරුෂයෝ. ඉතින් සත්පුරුෂය තුල අනිවාර්යයෙන්ම ශ්‍රද්ධාව, සීලය, ත්‍යාගය, ප්‍රඥාව කියන මේ කරුණු 4 අනිවාර්යයෙන්ම තියෙන කරුණු 4ක්. එතකොට සත්පුරුෂ පුද්ගලයා උපකාරක මිත්‍රයෙක් වුණත්, සමාන සුඛ දුක්ඛ මිත්‍රයෙක් වුණත්, අත්තක්කායි මිත්‍රයෙක් වුණත්, අනුකම්පක මිත්‍රයෙක් වුණත්, මේ කුමනාකාරයේ මිත්‍රයෙක් වුණත් ඒ මිත්‍රයා තුල ඔන්න ඔය කියන කරුණු 4 තියෙනවා. එතකොට මේ කරුණු 4 සමහරට එක්කෙනෙක්ගේ වැඩි වෙන්න පුළුවන්, තව එක්කෙනෙක් ඊට වඩා අඩු වෙන්න පුළුවන්. ඒත් අපි ආශ්‍රය කරන පුද්ගලයාගේ තුල යම් පමණකට මේ කරුණු 4 වැඩි දියුණු වෙලා තියෙනවද? අපිත් ඒ තරමටම අපේ ජීවිතය තුල මේ කරුණු 4 වැඩි දියුණු කරගන්නට අපි කටයුතු කරනවා. ඒක අනිවාර්යයෙන්ම සිද්ධ වෙන දෙයක්. අපි දැන් සමාජ දිහා බලනකොට දකිනවා අපි හොඳ පුද්ගලයෙක් ආශ්‍රය කරනවා නම් ඒ හොඳ පුද්ගලයා කරන කියන හොඳ අපි වලට අපි නැඹුරු වෙනවා. අපි අසත්පුරුෂ පුද්ගලයෙක්, නරක පුද්ගලයෙක් ආශ්‍රය කරොත් අපිත් ඒ නරක පුද්ගලයා කරන නරක වැඩවලට, අසත්පුරුෂ ක්‍රියාවලට අපි හොඳ කෙනෙක් වුණත් අපි නරක දේවල් වලට යොමු වෙනවා. මොකද නරක පුද්ගලයෙක් නිරන්තරයෙන් කරන්නේ පාස්පව් දස අකුසල් නරක වැඩ. එතකොට අපි ඉබේම ඒ නරක දේවල් වලට යොමු වෙනවා. හොඳ පුද්ගලයෙක් වුණත් නරක කෙනෙක් ආශ්‍රය කරොත් නරක අතට හැරෙනවා. නරක පුද්ගලයෙක් වුණත්
හොඳ කෙනෙක් ආශ්‍රය කරොත් හොඳ අතට හැරෙනවා. තමයි සමාජ විද්‍යාවේදී සමාජානුයෝජනය කියලා කියන්නේ ඔන්න ඔය කාරණේ. සමාජානුයෝජනය කියන්නේ ඔන්න ඔය කාරණේ. එතකොට අපි අපේ ලෞකික ජීවිතයේ දියුණුවට කල්යාණ මිත්‍ර සේවනය එහෙම නැත්නම් කල්යාණ මිත්‍රයන් ආශ්‍රය කිරීම කියන එක ඊටාම වැදගත් කරුණක් බවට පත් වෙනවා. ඒතර මේ කරුණු ටික මේ ශ්‍රද්ධා, සීල, ත්‍යාග, ප්‍රඥා කියන මේ කරුණු හතරෙන් යුක්ත පුද්ගලයන් එහෙම නැත්නම් කල්යාණ මිත්‍රයන් ආශ්‍රය කිරීම ලෞකික ජීවිතයේ දියුණුවට වගේම බෙහෙවින්ම හේතු වෙනවා අපේ පරලෝගාමී ලෝකෝත්තර ජීවිතයට. එතකොට ලෞතර බුදු පියාණන් වහන්සේගෙන් දීඝජානුකෝලීය කෙළඹි පුත්‍රයා විමසන්නට යෙදුනේ ගිහි කාමභෝගී ජීවිතයක් ගත කරන ගිහි පින්වතුන්ට එහෙම නැත්නම් ගිහි අයට ගිහි දෙලොවම හිත පිණිස කියන්නේ මෙලොවත් පරලොවත් හිතසුව පිණිස පවතින ධර්මයක් දේශනා කරන්න කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ මේ කරුණු පෙන්වා දෙන්න තේදුනා. උත්තාන සම්පදා, ආරක්ක සම්පදා, කල්යාණ මිත්‍රතා, සමජීවිකතා. අපි තාම සමජීවිකතා ගැන කතා කරේ නැහැ. එතකොට එන්නේ කරුණු හතර යම් කෙනෙක් තුල තිබෙනවා නම් ඔහුගේ ලෞකික ජීවිතයේ දියුණුවට ඒ කරුණු හතර බෙහෙවින්ම උපකාර වෙනවා. ඊළඟට මේ දැන් සඳහන් කරන්නට තිබුණු සද්ධා, සීල, ත්‍යාග, ප්‍රඥා කියන මේ කරුණු හතර මෙලෝ දියුණුවටත් විශේෂයෙන්ම පරලෝ දියුණුවටත් හේතු වෙන කරුණු හතරක්. මොනවද? සද්ධාව, සීලය, ත්‍යාගය, ප්‍රඥාව. සද්ධාව කියලා කියන්ට යෙදුනේ අපි තුල ලෞතර බුදු පියාණන් වහන්සේ පිළිබඳව තිබෙන අචල ශ්‍රද්ධාව. කියන්නේ අපි ලෞතර බුදු පියාණන් වහන්සේ පිළිබඳව අපේ තුල විශාල ගෞරවයක් තියෙනවා. ඒක ගලේ කොටපු අකුරක් වගේ ඒ විදිහේ ශ්‍රද්ධාවක්. එතකොට එවැනි ශ්‍රද්ධාවක් තමයි මෙතන සඳහන් කරන්නේ ශ්‍රද්ධාව කියලා. ශ්‍රද්ධාව ගත්තම අපිට ශ්‍රද්ධාව කොටස් දෙකකින් දකින්න පුළුවන්. අමූලිකා ශ්‍රද්ධාව, ආකාරවතී ශ්‍රද්ධාව. අමූලිකා ශ්‍රද්ධාව කියලා කියන්නේ ඒ නමින් මෙන පරිදි මුලක් නැහැ කියන එක. හරියට මඩෙහි ගහපු ඉන්නක් වගේ. මඩේ ගහපු ඉන්න හතර දෙසට වැනෙනවා, නැමෙනවා, ඕන වෙලාවක බිමට වැටෙන්න පුළුවන්. එතකොට අමූලිකා ශ්‍රද්ධාව කියලා කියන්නේ අන්නේ වගේ දෙයක්. එතකොට ඒක සමහර ලාවට ඒක කොයි වගේද කියනවනම් දැන් අපි සමහරලාවට අපි සමහර ස්වාමින් වහන්සේ කෙනෙක්ට පැහැදෙනවා ඒ ස්වාමින් වහන්සේගේ දේශනා විලාසයට. එහෙම නැත්නම් ඒ ස්වාමින් වහන්සේගේ කටහඬට. එහෙම නැත්නම් ඒ ස්වාමින් වහන්සේගේ අවතුම් පැවතුම් වලට, ප්‍රතිපත්ති වලට, ඒ වගේ දේවල් වලට. එහෙම පැහැදෙන එක අමූලිකා ශ්‍රද්ධාව. ඒක ඕන වෙලාවක නැති වෙන්න පුළුවන් ඒ ශ්‍රද්ධාව. ඒතර ආකාරවතී ශ්‍රද්ධාව කියන්නේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වයේ පිළිබඳව කිසිම සැකයක් නැහැ. බුදුරජාණන් වහන්සේ පිළිබඳ අචල ශ්‍රද්ධාවක් තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ නවරහාදී ගුණයන් පිළිබඳව විශාල ගෞරවයක්, ශ්‍රද්ධාවක්, පිළිගැනීමක් තියෙනවා. ඒ වගේම ධර්ම රත්නය පිළිබඳව ස්වාක්ඛාතාදී ධර්ම ගුණයන් පිළිබඳව, සංඝ රත්නය පිළිබඳව, සංඝ රත්නයේ අනන්ත ගුණ පිළිබඳව බොහොම විශ්වාසයක්, ගෞරවයක් තියෙනවා. ඒකට තමයි ආකාරවතී ශ්‍රද්ධාව කියන්නේ. ඒ ශ්‍රද්ධාව වෙනස් වෙන්නේ නැහැ. මොනෑම හේතුවක් නිසාවත්. ඒක හරියට ගලක කොටපු අකුරක් වගේ, ගලක ඉඳපු ඉන්නක් වගේ එහෙම වැනෙන්නේ කෙරෙන්නේ ඒ විදිහ නෑ. එතකොට මෙතන සඳහන් වෙන්නේ අන්නේ විදිහේ ශ්‍රද්ධාව. එතකොට එවැනි ශ්‍රද්ධාවක් තමයි තිබිය යුත්තේ අපි තුල. කොහොමද? ආකාරවතී ශ්‍රද්ධාව. ඊළඟට සීලය. සීලය කියලා කියන්ට යෙදුනේ අපි නිරන්තරයෙන් සමාදන් වෙන පංච සීලය. එතකොට ප්‍රාණඝාතය, අදත්තා දානය, කාම මිත්‍යාචාරය, මුසාවාදය, සුරාමීර කියන මෙන්න මේ පංචවිධ පන්සිල් පද පහ ආරක්ෂා කිරීම, රැකීම. ඒ පන්සිල් පද පහ කඩන්න නැතුව ජීවත් වෙන එක තමයි සීලය කියලා මේ සූත්‍රයේදී දේශනා කරන්නට යෙදුනේ. ඊළඟට ත්‍යාගය කියලා කියන්නට යෙදුනේ අපි දන්නෝ ත්‍යාගවන්තකම. එම නැත්නම් නොමසුරුකම. එම නැත්නම් දන් දීම. මේ ඕන එකක් අපිට ගන්න පුළුවන් ත්‍යාගය කියන එක විග්‍රහ කරන්න. අපි සාමාන්‍යයෙන් ගත්තොත් දන් දීම. දන් දෙනවා කියන්නේ අපි සන්තකයේ තිබෙන යමක් තවත් කෙනෙක්ට අපේ හිතෙන් අත්හැරලා දෙනවා. අපි හිතෙන් අල්ලගන්නේ නැතුව දෙන්නට ඕන. අපි යම් කිසි කෙනෙක්ට ටැග් එකක් දීලා ටැග් එකක් දෙනකොට අපි සමහර ලාවට ඒක ආපහු ලබා ගන්න හෝ ඒ ටැග් එක දීලා අපිටත් ටැග් එකක් ලැබේවි කියන බලාපොරොත්තුවෙන් හෝ තමයි. එහෙම නැතුව කිසිම සිතුවිල්ලකින් තොරව ආපසු
ලැබීමක්. මේ ටැග් දුන්නට පස්සේ මට ටැග්ගක් නැවත ලැබේවි. ඒ විදිහේ කිසිම බලාපොරොත්තුවක් සිතුවිල්ලකින් තොරව දීම තමයි දන් දෙනවා කියලා කියන්නේ. එතකොට එහෙම කිසිදු බලාපොරොත්තුවකින් තොරව දන් දෙන එක තමයි මෙතනදී ත්‍යාගය කියලා බුදුරජාණන් වහන්සේ අදහස් කරන්නට යෙදුනේ. අපි හිතින් අත්හැරලා දෙන්නට ඕන. අපි හිතින් අල්ලගෙන දුන්නොත් ඒක දන් දීමක්, ත්‍යාගයක්, පරිත්‍යාගයක් බවට පත් වෙන්නේ නැහැ. එහෙමනම් අපි හිතින් අත්හැරලා තමයි දන් දීම, පරිත්‍යාග කිරීම, ත්‍යාග කිරීම සිද්ධ කරන්නට ඕන. කිසිදු බලාපොරොත්තුවකින් නැවත ලැබීමක් සිතුවිල්ලකින්වත් තොරව තමයි අපි යම් කිසි දෙයක් දෙන්නට ඕන. එතකොට ලෞතර බුදු පියාණන් වහන්සේ මෙතන ත්‍යාගය කියලා දේශනා කරන්නට දුන්නේ ඒක. ඒ තුලින් අපේට සිද්ධ වෙන දේ තමයි අපේ තිබෙන මසුරු මල දුරු වෙනවා. නිරන්තරයෙන් අපි පෘථග්ජන පුද්ගලයන් හැටියට අපේ හිත තුළ ලෝභය කියන එක, මසුරුකම කියන එක, තණ්හාව කියන එක තියෙනවා නිරන්තරයෙන් ඕනම පුද්ගලයෙක් ළඟ අඩු වැඩි වශයෙන් ඔය ලෝභය, තණ්හාව, මසුරුකම කියන දේ නිරන්තරයෙන් තියෙනවා. ස්වාමින් වහන්සේලා වෙච්ච අපි තුලත් ඔය කියන කරුණු ඒ විදිහටම තියෙනවා අඩු වැඩි වශයෙන්. එතකොට අපි දන් දීම තුලින් තමයි අපේ තිබෙන ඒ ලෝභකම, මසුරුකම, තණ්හාව කියන දේ යටපත් වෙන්නේ. එතකොට අපි කොයි විදිහට අපිට දන් දෙනවද ඒ තුලින් ඒ තරමට අපේ තිබෙන මසුරුකම, තණ්හාව කියන දේ යටපත් වෙනවා. අපි සමාජයේ ඕන තරම් දකිනවා. සමහර ලාවට කොයිතරම් මිල මුදල්, ධන දාන්‍ය, සැප සම්පත් තිබුණත් සමහර මිනිස්සු එහෙම දන් දෙන්න, පරිත්‍යාග කරන්න ඒ තරම් නැඹුරු වෙන්නේ නැහැ. අකමැති. තමන් අපි නිරන්තරයෙන් ඒක තමයි ප්‍රත්‍යජන ස්වභාවය. අපි නිරන්තරයෙන් බලන්නේ අපි වටා යමක් ගොඩනගා ගන්න. තව එක්රැස් කරගන්න, ගොඩ ගසා ගන්න. ඒක තමයි ප්‍රත්‍යජන ස්වභාවය. එතකොට එහෙම අපි සන්තකයේ තිබෙන දෙයක් තව කෙනෙක්ට දෙන එක හරි අමාරුයි. ලෝතර බුදු පියාණන් වහන්සේ කියන්නේ දානංච යුද්ධංච සමානමාහු කියලා. දානය හරියට යුද්ධයක් කරනවා හා සමානයි. දන් දෙනවා කියන එක. ඒ තරම් අමාරු දෙයක් තමයි දන් දීම කියලා කියන්නේ. ඉතින් ඒක අපි නිරන්තරයෙන් පුරුදු පුහුණු කර යුතු දෙයක් හැටියට තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නද තියෙන්නේ. ඉතින් එවැනි දන් දෙන පුද්ගලයන්ව අපි ආශ්‍රය කිරීම අපේ දියුණුවට, මෙලොව දියුණුවටත්, පරලොව දියුණුවටත් හේතු වෙන කරුණක් කියලා මෙහිදී බුදුරජාණන් වහන්සේ සඳහන් කරලා තියෙනවා. ඊළඟට තමයි ප්‍රඥා. ප්‍රඥා සම්පත්තිය කියලා කියන්නේ අර මුලින් කියපු විදිහට උදය වය පිළිබඳව එහෙම නැත්නම් උදයව්‍ය ඥානය. උදයව්‍ය ඥානය කියන්නේ උදය වය ඥානය. උදය කියලා කියන්නේ හට ගැනීම, වය කියන්නේ නැතිවී යාම. ඔන්න ඔය කියන හට ගැනීම සහ නැතිවීම පිළිබඳව තියෙන අවබෝධය. එතකොට හට ගැනීම, නැතිවීම එහෙම නැත්නම් ඉපදීම, මැරීම. ඉපදීම, මැරීම කියන දේ පිළිබඳව තියෙන අවබෝධය. සමහර ලාවට අපි දැකලා තියෙනවා මිනිස්සු නොමැරෙන මිනිසුන් විදියට ජීවත් වෙන්නේ. සමහර මිනිස්සු හිතන්නේ අපි මැරෙන මිනිස්සු කියලා. දැන් නොමැරෙන මිනිසුන් හැටියට, අමරණීය මිනිසුන් හැටියට ජීවත් වෙන මිනිස්සු අපි සමාජයේ ඕනතරම් දැකලා තියෙනවා. එතකොට මේ ප්‍රඥාවන්ත පුද්ගලයා නිරන්තරයෙන් කල්පනා කරන්නේ අපි මැරෙන මිනිස්සු. අපි අමරවරමක් අරගෙන ආපු මිනිස්සු නේ. අපි කොයි වෙලාවක හරි කොයි මොහොතක හරි මැරෙන්නට පුළුවන් කියලා එහෙම කල්පනා කරනවා. අපිට දැන් මේ සමාජය දිහා බලනකොට දකින්නට පුළුවන්. දැන් මේ කොරෝනා තත්ත්වෙදී මොනතරම් මිනිස්සු මරණයටපත් වෙනවද? මේ හොඳට ගස් ගල් වගේ ඉන්න මිනිස්සු මරණයටපත් වෙනවා. ඉතින් මේ මරණය කියන එක අපි කරා මොනියම් අවස්ථාවක මොනියම් ආකාරයකින් අපි කරා පැමිණෙයිද කියලා අපි කියන්න දන්නේ නැහැ. මේ දැන් ඉන්න අපි තව සුළු මොහොතකින් මරණයටපත් වෙන්න පුළුවන්. හෙට මරණයටපත් වෙන්න පුළුවන්. ඒක අපි කාටවත් කියන්නට පුළුවන් කමක් නැහැ. ඒ නිසා මේ බොහොම తాවකාලික ජීවිතයක් අපි මේ ගත කරන්නේ. මේ ගත කරන ජීවිතේ ඉපදී මැරි මැරි ගත කරන මේ ජීවිතය අපි කවදා හරි නිවනින් කෙලවර කරන්නට ඕන. ඒ වෙනුවෙන් අපි කුසල් සම්පාදනය කරන්නට ඕන, පින්දහම් සිද්ධ කරන්නට ඕන, කුසල් රැස් කරන්නට ඕන කියලා මෙහෙම කල්පනා කරන පුද්ගලයාට කියනවා ප්‍රඥාවන්ත පුද්ගලයා කියලා. ලෝතර බුදු පියාණන් වහන්සේ මෙතනදී මේ සඳහන් කරන ප්‍රඥාව කියලා සඳහන් කරන්නට යෙදුනේ ඔන්න ඔය කියන ඉපදීම, මැරීම, උදය වය ඥානය පිළිබඳව තිබෙන අවබෝධය තිබෙන එක තමයි ප්‍රඥාව කියලා සඳහන් කරන්නට යෙදුනේ. එතකොට ඔන්න කියන සද්ධාව, සීලය, ත්‍යාගය, ප්‍රඥාව කියන මේ කරුණු හතර ලෞකික ජීවිතයක් ගත කරන යම් පුද්ගලයෙක් තුළ තිබෙනවා. ඔහුගේ ලෞකික ජීවිතයේ දියුණුවටත්, පරලොව ලෝකෝත්තර ජීවිතයේ දියුණුවටත්, එහෙනම් පරලොවගාමී ජීවිතයටත්, ජීවිතයේ සුභ සිද්ධියටත් හේතු වෙන කරුණු හතරක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුණා. ඊළඟට අන්තිම කාරණය සමජීවී කතා. සමජීවී කතා කියන එක
බෙහෙවින්ම ලෞකික ජීවිතයක් ගත කරන පුද්ගලයෙක්ගේ ඒ ජීවිතයේ දියුණුවට හේතු වෙන වටිනා කාරණයක්. සමජීවිකතා කියලා කියන්නේ සමදිවි පැවැත්ම. සමදිවි පැවැත්ම කියන්නේ සමාන එහෙම නැත්නම් සමබර දිවි පෙවෙත. සමබර ජීවිතයක් ගත කිරීම කියන එක තමයි සමජීවිකතා තුලින් සරල අදහස වෙන්නේ. එතකොට සමජීවිකතාව අපි කොහොමද විග්‍රහ කරන්නේ? අපි දැන් ලෞකික ජීවිතයක් ගත කරන අය හැටියට අපි උපයන මුදලක් තියෙනවා. මාසයකට හරි වාර්ෂිකව හරි අපි උපයන මුදලක් තිබෙනවා. එතකොට මේ මුදලට සරිලන විදිහට තමයි අපි වියදම හරි ගස්ස ගන්නට ඕන. අපි උපයන මුදලට වඩා අපි වියදම අපේ වැඩි වුණොත් අපි සන්තකයේ තිබෙන ධනෙ විනාශයටපත් වෙනවා. හරියට උදාහරණයකින් ලෝතර බුදු පියාණන් වහන්සේ පෙන්වා දෙලා තිබෙනවා යම්කිසි වැවක් හෝ පොකුණක් හෝ තිබෙනවා. මොකක් හරි ජලය පිරුණු අංගනයක්. අපි සාමාන්‍යයෙන් වැවක් කියලා හිතමුකෝ. එතකොට මේ වැවට වතුර එන දොරටු 4ක් තියෙනවා. ඊළඟට වැවෙන් එළියට යන දොරටු 4ක් තියෙනවා. එතකොට මේ වැවට වතුර එන දොරටු 4 තමයි අපේ අය. එහෙම නැත්නම් අපි උපයන දේ. ඊළඟට මේ වැව එළියට දාන දොරටු 4 තමයි වැය. අපි වැය කරන දේ. එතකොට අපි අපේ මේ අය පැත්තේ දොරටු 4 වහලා අපි මේ වැය පැත්තේ දොරටු 4 සම්පූර්ණයෙන් අරලා දානවා. අරලා දැම්මට පස්සේ ඒ කාලේ දැන් වසින්නෙත් නැහැ. එතකොට මොකද වෙන්නේ? මේ පොකුණ හිඳිලා සිඳී වියලී යනවා. විනාශයටපත් වෙනවා. එතකොට ලෞතර බුදු පියාණන් වහන්සේ පෙන්වා දීලා තිබෙනවා අපි අපේ අය කොහොමද එහෙම නැත්නම් අපේ උපයන්නේ කොහොමද? ඒ උපයන දේ අනුව තමයි අපේ වැය එහෙම නැත්නම් අපේ වියදම අපි පියල කරගන්න ඕන. එතකොට අපි උපයන දේ මිල මුදල් හෝ අපි හම්බ කරන වස්තුව අපි එක්රැස් කරගත්තු වස්තු සම්පත්තිය විනාශ වෙන්නට පුළුවන් තව ක්‍රම තියෙනවා. ඒ තමයි ඉත්ති දුත්තෝ සුරා දුත්තෝ අක්ක දුත්තෝ ච යෝනරෝ ලද්දන් ලද්දන් විනාශේති තම් පරාභව තෝමුකම්. පරාභව සූත්‍රයේදී ওই විදිහට දේශනා කරලා තිබෙනවා. අපේ තිබෙන ධනය එහෙම නැත්නම් අපි උපයන දේ අපි හරි හම්බ කරගත්තු දේ අපි ගොඩනගාගත්තු දේ විනාශ වෙන ප්‍රධාන දොරටු 4ක්. ඉත්ති දුත්තෝ ස්ත්‍රී දූර්තෙක් වීම. එහෙම නැත්නම් ස්ත්‍රීන් බහුලව ආශ්‍රය කරන ස්ත්‍රී ලෝලියෙක් බවට පත් වීම. ස්ත්‍රී ලෝලියෙක් වුණොත් අපේ යම් පුද්ගලයෙක් ඔහුගේ ධනය ඔහුගේ සැප සම්පත් යසෙසු මේ දේවල් විනාශ වෙනවා. සුරා දුත්තෝ. සුරා දුත්තෝ කියලා කියන්නේ මත්පැනට ලොල්ලුණු මත්පැනට ඇබ්බැහි වුණු මත්ද්‍රව්‍යයට අනවශ්‍ය ලෙස ඇබ්බැහි වුණු පුද්ගලයෙක්. ඒතර මේ පුද්ගලයාගේ ධනය ඒ පුද්ගලයා සන්තක මිල මුදල් වස්තු සම්පatti ගොඩනගාගත්තු සෑම සිළු දෙයක්ම ඔහුගේ සුරාව නිසා එහෙම නැත්නම් මත්පැන් වලට තියෙන ලෝලීකම නිසා විනාශයටපත් වෙනවා. ඊළඟට තිදුත්තෝ සුරා අක්කදුත්තෝ. අක්කදුත්තෝ කියලා කියන්නේ තේදුනේ සූදු. අපි දැකලා තියෙනවා සූදු වලට ලොල් වෙච්ච පුද්ගලයෝ. සූදුවට යම්කිසි පුද්ගලයෙක් ලොල් වුණොත් ඔහුගේ ධනය ඔහු ගොඩනගාගත්තු යම් වස්තුවක් වෙනවද මිල මුදල් ඉඩකඩම් යාන වාහන හැමදේම ඔහු සූදුවට යටපත් කරලා ඒ තුලින් ඔහුගේ ඒ දේවල් විනාශයටපත් වෙනවා. ඊළඟට පාප මිත්‍ර සේවනය. අපි අර මුලින් කියනට යෙදුණු අසත්පුරුෂයන් පාපී මිත්‍රයන් ආශ්‍රය කරන පුද්ගලයෙක් නිරන්තරයෙන්ම ඔහුගේ ධනය මිල මුදල් සැප සම්පත් භවභෝග යාන වාහන ඉඩකඩම් මේ හැම දෙයක්ම පාපී මිත්‍රයන්ගේ ආශ්‍රය නිසා විනාශයටපත් වෙනවා. අපි දන්නවා පාපී මිත්‍රය ආශ්‍රය කරොත් පාපී මිත්‍රය මොනවද කරන්නේ? අකුසල්, ඒ වගේම අවැඩ, ඒ වගේම පාප මිත්‍රයෝ ඔය කියන මුලින් කියන්ට යෙදුණු ස්ත්‍රී දූර්ත, සුරා දූර්ත, සූදු දූර්ත මේ දේවල් තමයි පාපී මිත්‍රයන් කරන්නේ. එතකොට පාපී මිත්‍රයන් ආශ්‍රය කිරීම අර තුනම කරනවා හා සමානයි. එතකොට පාපී මිත්‍රයන් ආශ්‍රය කිරීම තුනොත් යම් කිසි පුද්ගලයෙක් ගොඩනගාගත්තු මිල මුදල් ධනය සැප සම්පත් යසීසුරු භවභෝග මේ සියලු දෙයක්ම විනාශයටපත් වෙනවා, පරිහානියටපත් වෙනවා. එහෙමනම් ලෝතර බුදු පියාණන් වහන්සේ පෙන්වා දෙන්නට යෙදුණා අපි ලෞකික ජීවිතයක් ගත කරන පුද්ගලයෙක් ගොඩනගා ගන්න මිල මුදල් භවභෝග සැප සම්පත් යසීසුරු යාන වාහන ඉඩකඩම් මේ දේවල් මෙන්න මේ කරුණු නිසා විනාශ වෙන්නට පුළුවන්. ඔන්න ඔය කියන
ස්ත්‍රී දූර්තකම, සුරා දූර්තකම, සූදු දූර්තකම, සූදුවට ලොල් බව, පාපි මිත්‍රයන් ආශ්‍රය. ඕකත් හරියට දොරටු 4ක් වගේ. අපි උපයන මිල මුදල් මේ පැත්තෙන් ඔය ස්ත්‍රී දූර්තකම, සුරා දූර්තකම, සූදුලෝලීකම, පාප මිත්‍රයන් ආශ්‍රය කරන දොරටු 4න් යන්න ගියොත් අපි කොච්චර ඉපෙයිවත් ඒ දේවල් ඒවට විනාශ වෙලා යනවා. ඊළඟට තව අපේ මිල මුදල් විනාශ වෙන්න පුළුවන් තව ක්‍රම තියෙනවා. අපි සිංහලෝවාල් සූත්‍රයේදී අපි කතා කරා ධන විනාශ මුඛ 6ක් ගැන. එතකොට ඒ ධන විනාශ මුඛ 6 තියෙනවා නොකල්හි වීති සංචාරය, ඔය කියපු කරුණු ස්ත්‍රී දූර්තකම, සුරා දූර්තකම, සූදු වලට ලොල් වීම, පාප මිත්‍රයන් ආශ්‍රය කිරීම, නිතර නැටුම් ගැයුම් බලන්න යෑම, ඔය වගේ කරුණු නිසා ධනය විනාශයට පත් වෙන්න පුළුවන්. එතකොට අපිට සමබර ජීවිතයක් ගත කරන්නට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. එහෙම වුණොත් අපේ ජීවිතේ ලෞකික ජීවිතයක් ගත කරන පුද්ගලයෙක්ගේ ලෞකික ජීවිතය පරිහානියට පත් වෙනවා, පිරිහීමට පත් වෙනවා. ඔහුට ලෞකික ජීවිතයේ සාර්ථකත්වයට පැමිණෙන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. මෙන්න මේ කියන සමජීවිකතාව එහෙම නැත්නම් සමබර ජීවිතයක්ම නැති වුණොත්. එතකොට අපි දැනගන්නට ඕන අපේ ජීවිතය සමබරව ගත කරන්නට. එහෙම නැත්නම් අපි සන්තකදී සමබරව පරිහරණය කරන්නට. අපේ අය වැඩි වෙලා අය අඩු වෙලා වැය වැඩි වුණොත් එතන සම්බරතාවයක් නැති වෙන්නේ නැහැ. එතකොට අපි සමහර වෙලාවට අය වැඩි වෙලා වැය අඩු වෙනවා. ඒ කියන්නේ අපිට හොඳට සල්ලි මිල මුදල් සැප සම්පත් ඇසිසුරු තිබෙනවා. නමුත් අපි ඒව පරිහරණය කරන්නේ නැහැ. වියදම් කරන්නේ නැහැ. හරියට කන්නේ බොන්නේවත් නැහැ. හරියට ඇඳුමක් පැළඳුමක් අඳින්නේ නැහැ. ගමනක් බිමනක් යන්නේ නැහැ. එතකොට වෙන්නේ එතකොට සම්බරතාවයක් නැහැ. එතකොටත් අපි ලෞකික ජීවිතේ පරිහානියටපත් වෙනවා. මිනිස්සු කියනවා මේ ඉඹුල් කන පුද්ගලයෙක් මොහු කවදා හරි හිඟන්නේක් වගේ මැරෙන්නේ ওই විදිහට සමාජයේ අපවාදයට ලක් වෙන පුද්ගලයෙක් බවට පත් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේදී සඳහන් කරලා තිබෙනවා. එහෙමනම් අපි සන්තකේ තිබෙන දේ සමබරව අපි ඒව වියපැහැදම් කරලා ජීවිකාව ගෙවන්නට ඕන. හොඳට සල්ලි තියාගෙන කන්නේ බොන්නේ නැතුව දානයක් මානයක් දෙන්නේ නැතුව තමන්වත් කන්නේ බොන්නේ නැත්නම් නැති බැරි කෙනෙකුට උදව් උපකාරයක් කරන්න නැතුව එහෙම ජීවත් වෙන එකත් වෙනවා නම් එතන සමබරතාවය සමජීවිකතාව කියන එක නැහැ කියලා බුදු පියාණන් වහන්සේ පෙන්වා දෙනවා. එහෙමනම් අපි අපේ ජීවිතය සමබරව ගත කරන්නට අවශ්‍යයි. ලෞකික ජීවිතයේ සාර්ථකත්වයට බලාපොරොත්තු වෙන, දියුණුව බලාපොරොත්තු වෙන පුද්ගලයෙක්. එතකොට මෙන්න මේ කියන කරුණු 4 උට්ටාන සම්පත්‍ය, ආරක්ක සම්පත්‍ය, සමජීවි කල්යාණ මිත්‍රතාවය, සමජීවිකතාව. ඔය කියන කරුණු 4ත් සද්ධා, සීල, ත්‍යාග, ප්‍රඥා කියන ඔන්න ඔය කියන කරුණු 4ත් මෙන්න මේ කරුණු 8 මේ දහම් කරුණු 8 ගිහි ජීවිතයක් ගත කරන පුද්ගලයෙකුගේ, ගිහි ජීවිතයක් ගත කරන පුද්ගලයන්ගේ දෙලොව ජීවිතයටම, මෙලොව ජීවිතයටත් පරලොව ජීවිතයටත්, මෙලොව ජීවිතයේ සුභසිද්ධියට, මෙලොව ජීවිතයේ දියුණුවට, පරලොව ජීවිතයේ සුභසිද්ධියට, පරලොව ජීවිතයේ දියුණුවට, පරලොව ජීවිතයේ හිතසුව පිණිස හේතු වෙන කරුණු 8ක්. මෙන්න මේ කරුණු 8 යම්කිසි ගිහි ජීවිතයක් ගත කරන පුද්ගලයෙක් අනුගමනය කරනවා නම් ඔහුගේ ගිහි ජීවිතය සාර්ථකත්වයට පැමිණෙනවා වගේම පරලෝකගාමී ජීවිතයත් සාර්ථකත්වයට පැමිණෙනවා. ඔන්න ඔය කියන දේ තමයි දීඝජානුකෝලිය කෙළඹි පුත්‍රයා බුදුරජාණන් වහන්සේගෙන් විමසන්ට යෙදුනේ. ස්වාමීනි, අපි වැනි ගිහි ජීවිතයක් ගත කරන, කාම්භෝගී ජීවිතයක් ගත කරන, දරු අඹුවන් පෝෂණය කරන, සඳුන් මල් ගඳ විලවුන් ආදී ඇඟ දරන අපි වැනි ගිහි ජීවිත ගත කරන පුද්ගලයන්ගේ ලෞකික ජීවිතයේ දියුණුවටත්, ලෝකෝත්තර ජීවිතයේ දියුණුවටත්, දෙලෝ සුභ සිද්ධියටම හේතු වෙන ධර්මයක් දේශනා කරන්න කියලා අහන්න යෙදුණා. ඉතින් ඒ දෙයට තමයි බුදුරජාණන් වහන්සේ මෙන්න මේ කියන කරුණු 8 දේශනා කරන්නට යෙදුනේ. උට්ටාන සම්පදා, ආරක්ක සම්පදා, කල්යාණ මිත්‍රතා, සමජීවිකතා, සද්ධා, සීල, ත්‍යාග, ප්‍රඥා. ඔන්න ඔය කියන කරුණු 8 යම් කිසි ගිහි ජීවිතයක් ගත කරන පුද්ගලයෙක් සන්තකයේ තිබෙනවා නම් ඔහුගේ ගිහි ජීවිතයත්, ලෞකික ජීවිතයත්, පරලොව ජීවිතයත්, දෙලොව ජීවිතේම දියුණුවටපත් වෙන, දෙලොව ජීවිතයේටම හිතසුව පිණිස පවතින කරුණු 8ක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුණා. ඉතින් මේ වග්ගපජ්ජ සූත්‍රයේ ඔන්න ඔය විදිහට අපිට අපේ
මෙලොව ජීවිතයත් පරලොව ජීවිතයත් සුඛිත මුදිත කරගන්නට පුළුවන්. මෙලොව ජීවිතය දියුණුව කරා ගෙනියන්නට පුළුවන්. පරලෝගාමී ජීවිතය දියුණුව කරා ගෙනියන්නට පුළුවන්. මෙලොව ජීවිතයේ හිතසුව පිණිස පවතින, ඒ වගේම පරලොව ජීවිතයේ හිතසුව පිණිස පවතින වැදගත් වූ දහම් කරුණු රාශියක් අඩංගු වෙලා තිබෙන සූත්‍රයක් මේ ව්‍යග්ගපජ්ජ සූත්‍රය. ඉතින් මේ අනුව මෙන්න මේ කරුණු 8 අපිත් අපේ ජීවිතයට එකතු කරගෙන අපේ මෙලොව ලෞකික ජීවිතය දියුණුව කරා ළඟා කරගෙන ඒ වගේම අපේ පරලෝගාමී ජීවිතයත් දියුණුව කරා ළඟා කරගන්නට අපිට පුළුවන්කම ලැබෙනවා. අපි මේ කරුණු අනුව අපේ ජීවිතය හැඩගස්වා ගන්න ඕන. ඉතින් මේ කරුණු සම්පූර්ණයෙන්ම ගිහි ජීවිතයක් ගත කරන ගිහි බවතුන්ගේ ජීවිතයේ සුභසිද්ධිය උදෙසා හේතු වෙන කරුණු. ඉතින් ලෝතර බුදු පියාණන් වහන්සේ මේ විදියට ගිහි ජීවිතයේ සුභසිද්ධිය උදෙසා එහෙම නැත්නම් ගිහි ජීවිතයක් ගත කරන ගිහි පින්වතුන්ගේ ලෞකික ජීවිතයේ සුභසිද්ධිය උදෙසා ඕනතරම් මේ විදියට ගිහි ජීවිතය සාර්ථක කරගන්න, ගිහි ජීවිතය දියුණු කරගන්න, ලෞකික ජීවිතය සාර්ථක කරගන්න, ලෞකික ජීවිතය දියුණු කරගන්න අවශ්‍ය කරන දහම් කරුණු ලෞතර බුදු පියාණන් වහන්සේ ඕනතරම් මේ සූත්‍රවල දේශනා කරලා තිනවා. ඒ වගේම තමයි ඒ විදියට දරුවන් පෝෂණය කරමින්, අඹුවන් රකිමින් කාමභෝගී ජීවිතයක් ගත කරත් එහෙම ජීවිතයක් ගත කරන පුද්ගලයන්ටත් පරලෝකගාමී ජීවිතය එහෙම නැත්නම් ලෝකෝත්තර ජීවිතය දියුණු කරගන්නට පුළුවන් ආකාරයත් බුදුරජාණන් වහන්සේ බොහෝසේ සූත්‍රවල පරාභව සූත්‍රය, වසල සූත්‍රය, සිංහාලෝවාද සූත්‍රය, ව්‍යග්ගපජ්ජ සූත්‍රය, මහා මංගල සූත්‍රය වගේ මේ බොහෝ සූත්‍රවලදී ලෝතර බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. එනම් බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරපු ගිහි ජීවිතයක් ගත කරන ගිහි පින්වතුන්ගේ දෙලෝ සුභ සිද්ධිය උදෙසාම හේතු වෙන මේ කරුණු කාරණා අපේ ජීවිතවලටත් අරගෙන අපේ ජීවිතත් ඒ තුලින් හැඩගස්වාගෙන අපේ ජීවිතත් දෙලෝ සුභ සිද්ධිය කරා රැගෙන යාමට අපි කටයුතු කරන්න ඕන, වැඩ කරන්න ඕන. ඉතින් ওই විදිහට අද දවස තුල මේ පින්වතුන්ගේ ජීවිතවලට වටිනා දහම් කරුණු මේ පින්වතුන්ගේ දෙලෝ ජීවිතයටම හේතු වෙන, දෙලෝ ජීවිතයේම හිතසුව පිණිස හේතු වෙන කරුණු කාරණා රාශියක් මේ අවස්ථාවේදී ශ්‍රවණය කරගන්නට යෙදුණා. ඉතින් මේ කරුණු කාරණා අනුව මේ පින්වතුනුත් මේ පින්වතුන්ගේ දෙලෝ ජීවිතයේම හිත සුව වැඩ පිණිස වැඩ සිද්ධ කරගන්නට අදිෂ්ඨාන කරගන්න දැන් මේ අවස්ථාවේදී අපි ධර්ම දේශනාව නිමාවටපත් කරනවා. මේ ධර්ම දේශනාව ශ්‍රවණය කිරීම තුළින් මේ පින්වත් හැම දිනාටමත් විශේෂයෙන් කපිල මේ අද දවසේ ධර්ම දේශනාවේ දායකත්වයෙන් කටයුතු කරන කපිල සේනාරත්න මහත්මයාටත්, සන්ධ්‍යා මහත්මියටත්, මේ කපිල මහත්මයාගේ දුවා දරුවන්, මව්දෙමව්පියන් ඇතුළු පවුල්වල ඥාති හිත මිත්‍රාදී හැම දිනාටම මේ ධර්ම දේශනාව සඳහා සහ සම්බන්ධ වෙලා ධර්ම ශ්‍රවණය කරපු මේ පින්වත් හැම දිනාගේම ජීවිතවලටත් මේ පින්වත් හැම දිනාගේම නිවෙස්වල මව්දෙමව්පියන්, දුවා දරුවන්, ඥාති හිත මිත්‍රාදී හැම දිනාගේම ජීවිතවලටත් මිලෝ සංසාරික වශයෙන් බලපා තිබෙනා වූ බලපාන් තිබෙනා වූ ග්‍රහ පොළොදුරු අතුරු ආන්තරා මාර්ග බාධක ඒ රාෂ්ටක නව ග්‍රහ දෝෂාදී පීඩාවන් වෙනවා නම් ඒ සියල්ලක්ම වහවහා සංසිඳිලා හැම දිනාගේම ජීවිතවලට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිර ජීවනයේ සිත සාන්තිය යහපත අභිවෘද්ධිය උදා වෙන්නට මේ පින් කුසල් ආශිර්වාදයක් වේවා. ඒ වගේම මේ ක්‍රස් කරගන්න දෙනු සීලෝම පින් කුසල් කපිල මහත්මයාගේ, සන්ධ්‍යා මහත්මියගේ දෙපාර්ශ්වයේම නමින් නැසීමේ පරිලෝකයේ සීලු මලගේ ඥාතීන්ටත් ඒ වගේම අද දවසේ මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට පැමිණි මේ පින්වත් හැම දිනාගේම පවුල්වල නමින් නැසීමේ පරිලෝකයේ සීලු මලගේ ඥාතීන්ටත් මේ පින් කුසල් අත්පත් වෙලා හැම දිනාගේම භවගාමී ජීවිත දුකනන් දුකෙන් වහබහත මිදේවා, සපනන් සප වඩා වර්ධනය කරගනිත්වා, ජීවිත කෙලවර බුදුන් දැක නිවන් දකින්නට අපේ මලගේ ඥාතීන්ට මේ පින් කුසල් හේතු වේවා වාසනාව වේවා යන ප්‍රාර්ථනාවෙන් මලගේ ඥාතීන්ටත් පින් අනුමෝදන් කිරීමක් හැටියට සාදුකාරයක් පවත්වනවා. ඒ වගේම මේ ක්‍රස් කරගන්න දෙනු සීල පින් කුසල් ලෝක ශාසනයත් අපිව ආරක්ෂා කරන සියලුම දෙවියන්ටත් අපි මේ පින් කුසල් අනුමෝදන් කරමු. දෙවියෝ මේ පින් කුසල් දැක සතුටටපත් වෙලා, දෙවියෝ මේ පින් කුසල් අනුමෝදන් වෙලා දෙවියන්ගේ දිව්‍ය ආශිර්වාද වර්ධනය කරගනිත්වා. මේ පින් උතුම් හැම දිනාම කාලට වේලාවට ආරක්ෂා කර දෙත්වා, රැක බලා දෙත්වා. දුවා මේ පින් උතුම්ගේ මව්දෙමව්පියන්, දුවා දරුවන්, ඥාති මිත්‍රාදී හැම දිනාම ආරක්ෂා කර දෙත්වා, රැක බලා දෙත්වා. ගේ දුරු ඉඩ කඩම් වතු පිටි යාන වාහන ආදී යම් තාක් දේ ආරක්ෂා කර දෙත්වා. දෙවියෝද ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් අවබෝධ කරගනිත්වා යන ප්‍රාර්ථනාවෙන් දෙවියන්ට පින් අනුමෝදන් කිරීමක් හැටියට සාදුකාරයක් පවත්වනවා.
හොඳයි එහෙනම් කල්පනා කරගන්න දැන් මේ අවස්ථාවේදී මේ පින්වුතුන් විසින් ධර්ම දේශනාවට ප්‍රථමව ගාථා සජ්ජායනා කරමින් මේ තැන්පත් කරන්නට යෙදුණු මල් පහන් සුවඳ දුම් ගිලන්පස බුද්ධ පූජාව තිලෝගුරු ශාන්තිනායක අමාමෑණී සම්මා සම්බුදුරජාණන් වහන්සේ උදෙසා උන්වහන්සේ ගැනන්ත අපරිමාණ වරහාදී බුදු ගුණයන් උදෙසා අපි මේ අවස්ථාවේදී පූජා කරමු. මේ පිල්ලකට තැන්පත් කරන්නට යෙදුණු මල් පහන් සුවඳ ගිලන්පස ආදී මේ සියලු පූජා ද්‍රව්‍ය අනන්ත පරිමාණ ගුණයෙන් යුක්ත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් වරහාදී බුදු ගුණයන් උදෙසාම පූජා කරමු. පූජා වේවා පූජා වෙත්වා පූජාම් වෙත්වා යන ප්‍රාර්ථනාව හිතේ ඇති කරගෙන මා සමගිකට ගාථාවන් කියමින් අපි කෙටියෙන් බුද්ධ වන්දනාව සිද්ධ කරමු. සාදු 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 නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝක අනුත්තරෝ පුරිස ධම්ම සාරති සත්තා දේව මනුස්සානම් බුද්ධෝ භගවාති බුද්ධං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි යේච බුද්ධාති තාච යේච බුද්ධානාගතා පච්චුප්පන්නා චේ බුද්ධා අහං වන්දාමි සම්බදා නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං ඒතේන සච්ච වජ්ජේන හෝතු මේ ජය මංගලං උත්තමංගේන වන්දේහම් පාදපං සුවරුත්තමං බුද්ධේයෝ කලිතෝ දෝසෝ බුද්ධෝ කමතු තම්මමං ස්වාක්කාතෝ භගවතා ධම්මෝ සන්දිට්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තම් වේදිතබ්බෝ විඤ්ඤෝ ඉත්ති ධම්මං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි යේච ධම්මාති තාච යේච ධම්මානාගතා පච්චුප්පන්නා ච යේ ධම්මා අහං වන්දාමි සම්බදා නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං ඒතේන සච්ච වජ්ජේන හෝතු තේ ජය මංගලං උත්තමංගේන වන්දේහං ධම්මං ච ත්‍රිවිධං වරං ධම්මේ යෝ කලිතෝ දෝසෝ ධම්මෝ කමතු තම්මමං සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ ශාවක ඥාය පටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භග යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුංගලා ඒස භගවතෝ ශාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කර අනුත්තරම් පුඤ්ඤක් කෙත්තං ලෝකස්සාති සංඝං ජීවිත පරියන්තං සරණං ගච්ඡ යේච සංඝා අතීතාච යේච සංඝා අනාගතා පච්චුප්පන්නා චේ සංඝා අහං වන්දාමි සබ්බදා නත්ති මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං ඒතේන සච්ච වජ්ජේන හෝතු තේ ජය මංගලං උත්තමංගේන වන්දේහං සංඝං ච ත්‍රිවිධෝත්තමං සංඝේයෝ කලිතෝ දෝසෝ සංඝෝ කමතු තම්මමං යාවතා භගවා ලෝකේ තිට්ඨේය තව ශාසනං තාවතා පතිගන්හාතු පූජා ලෝකානුකම්පයා ගන්ධතේ ලම්පදිත්තේන දීපේන තම දන්සිනා තිලෝක දීපං සම්බුද්ධං පූජයාමි තමෝනුදං සුගන්ධිකාය වදනං අනන්ත ගුණ ගන්ධිනා සුගන්ධිනාහං ගන්ධේ පූජයාමි තථාගත සුගන්ධං සීතලං කප්පං පසන්න මధుරං සුභං පානීය මේ තම් භගවා පතිගන්නාතු මුත්තම අදිවාසේ තුනෝ බන්තේ ගිලාන පච්චයං ඉමං අනුකම්පං උපාදාය පතිගන්නාතු මුත්තම අදිවාසේ තුනෝ බන්තේ සබ්බන් සද්ධාය පූජිතං අනුකම්පං උපාදාය පතිගන්නාතු මුත්තම
වන්නගන්ධ ගුණෝපේතං ඒතං කුසුම සන්තතින් පූජයාමි මුනින්දස්ස සිරිපාද සරෝරුවේ පූජේමි බුද්ධං කුසුමේන නේන පුඤ්ඤේන මේතේන ලබාමිමු පුම්පම්මිලායාති යතායි ධම්මේ කායෝ තථායාති විනාශ භාවං වන්දාමි චේති අන්සබ්බං සබ්බඨානේ සුපතිට්ඨිතං සාරීරික ධාතු මහා බෝධින් බුද්ධ රූපං සකලං සදා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා කායේන වාචා චිත්තේන පමාදේන මයාකතං අච්චයං කමමේ බන්තේ භූරි පඤ්ඤ තථාගත කායේන වාචා චිත්තේන පමාදේන මයාකතං අච්චයං කමමේ ධම්ම සන්දිට්ඨික කාලික කායේන වාචා චිත්තේන පමාදේන මයා අච්චයං කමමේ සංඝ සුපටිපන්න අනුත්තර ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරන් රක්කන්තු ලෝක සාසනං ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරන් රක්කන්තු දේශනං ආකාසට්ටාච බුම්මට්ටා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරන් රක්කන්තු මම් පරන්ති සාදු 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 හොඳයි අවසාන වශයෙන් කල්පනා කරගන්න අද දවසේ මේ පින්වත් හැමදෙනාම විහාරස්ථානට ඒක රාශී වෙලා මෙතෙක් වෙලා බොහෝ පින් කුසල් එක් රැස් කරගන්නට යෙදුණා. අද දවසේ මේ ධර්ම දේශනාවේ දායකත්වයෙන් කපිල සේනාරත්න මහත්මයා සන්ධ්‍යා මහත්මියත් කටයුතු කරන්නට යෙදුණා. ඒ වගේම මේ හිතවත් මේ පින්වත් හැමදෙනාමත් මේ සඳහා සහ සම්බන්ධ වෙලා අතහිත දීලා උදව් උපකාර කරමින් ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට ධර්ම ශ්‍රවණය සඳහා සහභාගී වෙන්න යෙදුණා. ධර්ම ශ්‍රවණය කරන්නට යෙදුණා. දැන් මේ අවස්ථාවේදී ලෞතර බුදුරජාණන් වහන්සේ උදෙසා ගිලන්පස බුද්ධ පූජාව සිද්ධ කරන්නට යෙදුණා. බුද්ධ වන්දනාව සිද්ධ කරන්නට යෙදුණා. මේ සඳහා සහ සම්බන්ධ වෙන්නට යෙදුණු මේ පින්වත් හැමදෙනාටම අන්තර්ජාලයේ ඔස්සේ මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට සහ සම්බන්ධ වුණු ඒ මේ පින්වත් හැමදෙනාටම මේ පින්වතුන් හැමදෙනාගේම ජීවිතවලටත් මේ පින්වතුන්ගේ නිවෙස්වල මව් දෙමව්පියන් සහෝදර සහෝදරියන් ඥාති මිත්‍රාදීන් ඇතුළු කොට ඇති හැමදෙනාගේම ජීවිතවලටත් මේ එක්රැස් කරගන්නට යන සියලුම පුණ්‍ය බලයෙන් කුසල බලයෙන් ආශිර්වාද බලයෙන් හැමදෙනාගේම ජීවිතයට මෙලොව වශයෙන් බලපා තිබෙනා වූ බලපාන් තිබෙනා වූ සකල විද ග්‍රහපලු දුර අතුරු ආන්තරා මාර්ග බාධකේ රාෂ්ටක නවග්‍රහ දෝසාදී පීඩාවන් වෙනවාද සියල්ලක් වහවහ සංසිඳිලා හැමදෙනාගේම ජීවිතවල නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිර ජීවනයේ සිට සාන්තිය යහපත අභිවෘද්ධිය උදා වේවා. හැමදෙනාම කරන කියන වැඩ කටයුතු රැකිරක්ෂාදී කටයුතු අධ්‍යාපනාදී ඒ හැම කටයුත්තක්ම සර්ව ප්‍රකාරයෙන් සාර්ථකත්වයට පත් වෙලා දිනින් දින දියුණුවෙන් දියුණුවටපත් වෙන්න මේ පින් කුසල ආශිර්වාදයක් වේවා. ඒ වගේම මේ පින්වත් හැමදෙනාගේම ධර්මාවබෝධයේ වැඩි දියුණු වීම පිස්ස ධර්මද්දිනේ වැඩි දියුණු වීම පිණිස මේ පින් උතුම් කරන කියන බණ භාවනාදී කටයුතු වර්ධනය වීම පිණිසත් මේ පින් කුසල ආශිර්වාදයක් වේවා. පරලෝ වශයෙන් ජීවිත අවසන බුද්ධ ආදී ආරුතුමන් වහන්සේලා නිවිසනෙහි පැමිණ වැඩවදාළ උතුම් නිවනින් සැනසෙන්නටත් හැමදෙනාටම අද දවසේ එක්රැස් කර යන්ට දුන් සියලු පින් කුසල් හේතු වේවා වාසනාව වේවා යන ප්‍රාර්ථනාවෙන් මැදගන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිඤ්ජතු. හොඳයි හැමදෙනාටම තෙරුවන් සරණයි.